सदा पूजनीय वंदनीय महासंඝරත්නයේ අවසරයි පින්වත් සිල්මෑණිවරු ඒ වගේම ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කරුණික පින්වතුනි මම මේ ධර්මාසනයේ ළඟට එනකම්ම හිතාගෙන හිටියේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ තියෙන උද්දේශ විභංග කියලා සූත්‍රය. ඒ සූත්‍රය දේශනා කරන්න. මේ ධර්මාසනයේ ඉඳගත්තට පස්සේ ඉස්සරහ තිබුණා අරමුණක් පැහැදිලි කරපු කොලයක්. ඒ අරමුණේ මෙන්න මෙහෙම තියෙනවා. සමස්ත තුන් ලෝක වාසී සියලු සත්වයන් දුකින් අත මිදීමේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරනු පිණිස මෙම ධර්ම දේශනාව හේතුපනිශ්‍රය වේවා කියලා මේ කොලේ තිබුණා. ඒ හින්දා මම ස්ථීරව හිතාගත්තා චතුරාර්ය සත්‍යයෙන් පණ කියනවා කියලා. ඉතින් මේ පින්වත් සියලු දෙනාට මුලින්ම කාරණාවක් මතක් කරනවා. ඊ타ත්ම වටිනා අපේ මුළු ජීවිතේම වාසනාවන්ත කරගන්න පුළුවන් අනවරාග්‍රෝ මේ සියලු සංසාර දුකෙම මිදී ගන්න පුළුවන් වටිනා දහම් කරුණු ටිකක් මම ඔයගලන්ට කියලා දෙනවා පෙන්නනවා. හැබැයි මං කොච්චර පෙන්වත් ඒක ඕගොල්ලෝ බැලුවේ නැත්තම් පේනවද? පේන්නේ නැහැ. ඒ කිව්වේ මේ පෙන්නන පදයක් ගානේ වචනයක් ගානේ ඒ එක්කම හිත අරගෙන ඇවිල්ලා එක වචනයක්වත් අහක දාන්න නැතුව මේ දේශනාවටම හිත යොමු කළා. හොඳට මේ දේශනාව අහන්න කියන එක මුලින්ම මතක් කරනවා. පින්වතුනි අතීතයේ ඕනතරම් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ ලෝක ධාතුවේ පහළ වෙලා තියෙනවා. අපිත් ඕනතරම් මනුස්සාත්ම භාවවල්ම ලබලා ඇති ඒ බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න පරිසරයක් තුලම ඒත් එකම ශාසනයක්වත් එකම මේ මහෝත්තමයන් වහන්සේලාගේ වචනයක්වත් ආදරෙන් අහලා පිළිපැද්දේ නැති නිසා ඔබත් මාත් අපි හැමදෙනාම අද මේ සසරේ තාම ඉන්න අය වෙලා තාම සසර එමෙයට දුවන සැරිසරන අය වෙලා මේ ජීවිතේ එමේ අත දුවන සැරිසරන අපේ මේ පැවැත්මේ තිබුණේ පින්වතුනි එක අරමුණක්. මොකක්ද? අපේ ජීවිත වලින් දුක් දුම්නස් අයින් කරගන්න, අපේ ජීවිත වලට සැප සතුට දෙක සැප සැනසෙල්ල දෙක ළඟා කරගන්න කියන අදහස් දෙක. සැප සැනසෙල්ල හොයමින් දුක් දුම්නස් ජීවිතෙන් අයින් කරගන්න ක්‍රමයක් මාවතක් හොයමින් අපි එන ගමන අති දීර්ඝයි. ඒ ගමනේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමක් නැහැ. සැප සැනසෙල්ල හොයන වාරයක් ගානේ සැප සැනසෙල්ල අපෙන් ඉවත් වෙලා දුක් දුම්නස් අයින් කරගන්න වෙහෙසෙන වාරයක් ගානේ දුක් දුම්නස් ළඟට ඇවිල්ලා
එබඳු සසර පැවැත්මකට උරුමකම් කියන හිමිකම් කියන ඇත්තොයි පින්වතුනි අපි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ එකම සත්වයේ තමන්ගේ ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම තමන්ගේ පියාමල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. මේ වගේම දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතයිචිනුත් එහෙමයි. නමුත් භවයෙන් වැහිලා නිසා අපිට අතීතේ පේන්නේ ඒකම තමන්ගේ මව් මැරිලා අඬන්න වෙන පියා මැරිලා අඬන්න වෙන දුක තව කොච්චරක් දුරද කොච්චරක් දිගද කියලා පෙනෙන්නේ නැති තෙරක් කෙලවරක් පෙනෙන්නේ නැති අනාගතයක් තියෙන්නේ. ඒත් භවයෙන් වැහිලා නිසා අපිට පෙනෙන්නේ නැහැ. පින්වතුනි භව ආවරණයක් ඇති අතීත අනාගත දෙක නොපෙනීම කවර කතාද? භව ආවරණයක් නැති භවයේ වැස්මක් නැති මේ ජීවිතය තුල තියෙන සැබෑ ස්වභාවයවත් අපිට පේන්නේ නැතිකොට අපි හැම කෙනෙක්ම මම කියලා මගේ කියලා හදාගත්ත එක් රාමුවක් තියෙයි, ටැංකියක් තියෙයි. මේ රාමුව ඇතුලේ මේ ටැංකිය ඇතුලේ ඉන්නවා මිසක අපි ඉන්නේ වටපිටාව කෙබඳුද, මොන වගේ තැනකද අපි ඉන්නේ, මොන වගේ ගතියක් මොන වගේ පැවැත්මක් උරුමකම් කියමින් කරමින්ද අපි ඉන්නේ කියලා නිකමටවත් අපි විමසන්නේ නැහැ. මිනිසෙක් වෙලා ඉපදුණු කෙනෙකුට, උසස් චින්තනයක් ඇතුව උපන්න කෙනෙකුට මෙනෙහි කළා සංවේගය ඇති කරගන්න පුළුවන් දේව දූතයෝ ඇස් ඉදිරි පිටම පහළ වෙලා තියෙද්දි පහළ වෙද්දී ඒ ටිකත් අපිට පෙනෙන්නේ නැත්තම්, මේ ඇස් අරගෙන ඉන්න අපිටත් පෙනෙන්නේ නැත්තම් භව ආවරණයක් තුල තියෙන අතීත අනාගත දෙක නොපෙනීම පුදුමයක් නෙමෙයි. පින්වතුනි එක කාරණාවක් මුලින් මතක් කරනවා. හැමදාම පින්වතුනි අපේ ජීවිතයේ සතු වුණා දුක් විඳින ජීවිතයක් ඇත්තෙක් වුණා අපි දන්නේ ඒ දුක අපි උපදවාගෙන අපේ වමනාවෙන්ම අපේ කැමැත්තෙන්ම අපි දුක් විඳින අයයි කියලා අපි දන්නේ. අපි විඳින දුක උප්පත්ති වශයෙන් අරගෙන ආපු දුකකුත් නෙමේ. දුකේ බොහෝම ශේෂයක් තියෙයි. ප්‍රතිසන්දි වශයෙන් පැමිණීම නිසා උරුම වෙච්ච, නමුත් වැඩිපුර දුකක් අද ඔබ විඳින, මම විඳින මේ දුක් අපි උප්පත්ති වශයෙන් එනකොට ගෙනාවේ නැහැ. ඒකට හොඳ සාක්ෂියක් අපිට අද තම තමන්ටම ජීවිතය ආදේශ කරගන්න ඕගොල්ලන්ට තියෙන දුක් ප්‍රශ්න කරදර දිහා පොඩ්ඩක් බලන්න. සමහර විට දුවා දරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ ප්‍රශ්න, මොනුපිරු මිනිපිරියන්ගේ ප්‍රශ්න, යාළු මිත්‍රාදීන්ගේ ප්‍රශ්න, ණය තුරුස්, ඒ වගේම තාඩන පීඩන හිරිහැර නිന്ദා අපහාස කියලා යම් තාක් දුක් ලිස්ට් එකක් ඕගොල්ලන්ගේ වටපිටාවේ පෙනේ.
හොඳයි බලන්න අපි පොඩ්ඩක් මේට අවුරුදු 10ක් පස්සට ගියොත් අද තියෙන ওই දුක් ලිස්ට් එකේ දුක් කීයක් මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා තිබුණද කීයක් නොතිබුණාද කියලා සමහර විටක අද මේ තියෙන ප්‍රශ්න දරුවෝ මොනුපුරෝ ඥාති හිතයිසින්ගේ තියෙන ප්‍රශ්න අද මේවා මේට අවුරුදු 10කට ඉස්සෙල්ලා අපේ ජීවිතේ අපේ ලෝකය ඇතුලේ නැහැ. හැබැයි එදා වෙන වෙන දුක් ටිකක් තිබුණා. දුක අඩු නැහැ. එදා වෙන වෙන දුක් ටිකක් තිබුණා. ඒ දුක් අද නැහැ. ඒ වෙනුවට එදා නොදෙපිච්ච දුක් ටිකක් අද තියෙනවා. එදා තිබිච්ච සමහර දුක් අද නැහැ. හොඳයි. ඒිටත් අවුරුදු 10ක් තව පස්සට ගෙනිහිල්ලා බලන්න. මේ දැන් විඳින තව අවුරුදු 10කට එහායින් විඳපු ওই දෙකම දුක් තියෙන්න නැතුව ඇති. ඉතින් අපි උප්පත්ති වශයෙන් ගෙනාවනම් ඉපදුණු දවසේ ඉඳලම මේ අද අපි විඳින දුක් ටික එහෙමම අපේ ගාව තියෙන්න ඕනේ නේද? ඒ ඉතින් දුක ගෙනාවනම් අරගෙන ආවනම් ඒක අඩු වැඩි වෙන්න බෑනේ. ඕගොල්ලෝ ඉස්කෝලේ යන කාලේ මම හිතන්නේ අද තියෙන දුක් ලිස්ට් එකේ එකක්වත්ම නැතුව ඇති. දරුවන්ගේ ප්‍රශ්න, ස්වාමි පුරුෂයාගේ ප්‍රශ්න, බිරින්දගේ ප්‍රශ්න, මොනුපුරන්ගේ ප්‍රශ්න, මිනිපිරියන්ගේ ප්‍රශ්න, ගෙවල් වල දොරවල් වල ප්‍රශ්න කියන මේ දුක් එකක්වත් අද තියෙන දුක් ලිස්ට් එකේ එකක්වත් එදා තියෙන්න නැතුව ඇති. එහෙනම් මේකෙන් පෙනෙනවා මේ ආයතන පරිහරණය කරන පැවැත්ම තුල අපි දුක හදාගෙන දුක් විඳිනවා මිසක ඒකාන්ත කොට උප්පත්ති වශයෙන් එනකොට ගෙනාපු දුකක් විඳිනවා නෙමෙයි කියන එක. අද මේ විඳින දුක් තව අවුරුදු 10ක් ඉස්සරහට ගියොත් මේ දුක් වලින් කීයක් තියෙයිද? කීයක් නැති වෙයිද කියන්න බෑ. ගඟක වතුර ගලනවා. අත දැම්මොත් වතුර ගෑවෙනවා. අපි අත ගන්නකොට අතේ වතුර ගෑවිච්ච වතුර ටික පල්ලෙහාට ගලාගෙන ගිහිල්ලා. ඒ වෙනකොට උඩහ තිබුණු වතුර ටික එතෙන්ට එනවා. ගෑවිච්ච වතුර ටික නෙමෙයි වෙන ටිකක් තියෙන්නේ. හැබැයි ගඟ හිස් නෑ හැමදාම වතුර පිරලා. ඒ වගේ අද දුකක් තියෙයි. මේ දුක් ටික ගෙවිලා යනකොට තව දුකක් එතෙන්ට ඇවිල්ලා. ඒ ටික ගෙවිලා යනකොට තව ටිකක් ඇවිල්ලා. ජීවිතයක දුක හිස් නෑ අපේ. මෙන්න මේ න්‍යායෙන්ම බලන්ඩ ඉපදුණු හැම ජීවිතයකමත් මේ වගේම ප්‍රශ්න ගැටලු වලින් යුක්ත පැවැත්මක්ම තිබිලා මිසක ලැබෙන හැම ජීවිතයකමත් මේ වගේ දුක් දුම්නස් වලින් පිරුණු ස්වභාවයක්ම පවතිනවා මිසක නිදුක් බවක් සුවපත් භාවයක් නම් එක ජීවිතයක ඇතුළතවත් තිබිලා නැහැ තියෙන්නේ නැහැ කියන එක අද ජීවිතය දිහා බලලා නුවණින් Tamanට තීරණය කරගත හැකියි. ඉතින් මම මේ ටික මතක් කළේ අනවරාග්‍ර සංසාරික කෙලවරක් නොපෙනෙන සසරක පින්වතුනි මේ දුක් නැතිකරන්න ක්‍රමයක් හොයමින් එන අපේ ගමනේදී දුක නැති වෙනව වෙනුවට එකතු වෙවි දුක් විඳ විඳ යන පැවැත්මක් නම් පවතිනවා කියලා පෙනේ. ඉතින් මේ අපි කරන මේ ක්‍රියාව දැකලා අනුකම්පාවෙන්මයි ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. අනේ මේ ලෝකයා දුක දන්නෙත් නැහැ. දුක ඇති කරන හේතුව දන්නෙත් නැහැ. දුක නැතුව වාසය කරන තැන දන්නෙත් නැහැ. ඒකට යන මඟ දන්නෙත් නැතුව දුක නැති කරන්න කියලා දුක ඇති වෙන දෙයක්ම කරමින් දුකේම බැඳිලා දුකේම වෙලිලා දුකෙන් යුක්තව ඉන්නව නේද කියලා අනුකම්පාවෙන් දුක නැති තැන පෙන්නලා නැති තැනට යන මාර්ගය පෙන්නලා අපිට සැබෑම නිදුක් බව දෙන්නයි පහළ වුණේ. ඒ බුදුරජාණන් වහන්සේ
ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන්ම සියලු දුක් නැති කරලා සියලු දුකින් මිදලා නිවි සැනසෙච්ච ජීවිතයක් හදාගන්න තැනට පාර පෙන්වුවා. අන්න ඒ පාර අපිට වැටහෙන හැටියට මෙතන ඉඳලා මම පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. මෙන්න මෙතන ඉඳලා මේ ටික බොහෝම වමනාවෙන් අහඬ ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මතක් කරන ගමන් මෙන්න මේ උපමාවත් කියනවා. මොකක්ද? ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ සාත්‍රයක් අහන්න යනවා වගේ විය යුතුයි කියලා. ඒ කිව්වේ මොකක්ද? අපි සාත්‍රයක් අහන්න ගියොත් කවුරු හරි සාත්‍රකාරයා කියන වචනයක් ගානේ ඕගොල්ලෝ ආදේශ කළා බලනවා තමන්ගේ ජීවිතයට තමන් ඉන්න වටපිටාවට. ආදේශ කළා බලනකොට ඒක තමන්ගේ ජීවිතය තුළ තියෙන දෙයක්, වටපිටාවේ තියෙන දෙයක් නම් අපි කියනවා සාත්‍රය හරියට කිව්වා, හරියට කියුණා කියලා. ඒ සාත්‍රකාරයා කියන වචනයක් ගානේ අපේ ජීවිතය තුළ අපේ වටපිටාවෙන් අපිට පේන්නේ නැත්තම්, අපිට ආදේශ කරගන්න තැනක් නැත්තම්, අපිට දකින්න කරුණක් නැත්තම් අපි කියනවා මොකක්ද? සාත්‍රය හරියට කිව්වේ නැහැ, කියුනේ නැහැ කියලා. අපි කිව්වොත් සාත්‍රකාරයා සාත්‍රය අහන්න ගියාම ඕගොල්ලන්ගේ නිවසේ තියෙන, ගෙදර තියෙන ඕගොල්ලන්ගේ අදහස් වල සැබෑ ස්වභාවය කියනවා. ඔබගේ ගෙදර ඉස්සරහා මේ වගේ ගහක් තියනව නේද? ඔබගේ ගෙදර කාමර මෙච්චරක් තියනව නේද? ඒ කාමර වල උළුහව් මේ විදිහට නේද තියෙන්නේ? මුදු මොහල මෙන්න මෙහෙම දෙයක් තියනව නේද කියලා. අද ආවේ හොරකමක් ගැන අහන්න නේද? මෙන්න මෙහෙම හොරකමක් වෙලා තියනව නේද කියලා කියනකොට ඒ කියන වචනයක් ගානේ Tamanට ආදේශ කරලා බලනකොට ඒ හැම එකක්ම Tamanට පේනවා නම් තියෙනවා නම් මොකද කියන්නේ? හරියටම සාත්‍රේ කිව්වා. මනාකොට සාත්‍රේ කියවුණා කියලා කියනවා. ওই පෙන්නන එකක්වත් ඕගොල්ලන්ගේ වටපිටාවේ ඕගොල්ලෝ සතුව නැත්තම් බොරු සාත්‍රකාරේ බොරු කියලා තියන්නේ කියනවානේ. ඒ වගේ මම මෙතන ඉඳලා පෙන්නන හැම වචනයක්ම බුදුහාමුදුරෝ දේශනා කළා කියලා මේ සාත්‍රයක් අහනවා වගේ පෙන්නන හැම වචනයක්ම ඕගොල්ලන්ගේ ජීවිතයට ආදේශ කරලා බලන්න. මේ කියන දේ ඕගොල්ලන්ගේ ජීවිතය තුල නැත්තම්, මේ සාත්‍රයෙන් ඕගොල්ලන්ගේ ජීවිතය ගැන කියුනේ නැත්තම් සවක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යවතුන් වහන්සේ මනාකොට දේශනා කළා තියනවා කියලා කියන්න එපා. කියන්න බෑ. අපිට පේනවද? පේන්නේ. නමුත් මේ වචනයක් ගන්න ඕගොල්ලන්ට ආදේශ කරලා බලනකොට ඕගොල්ලන්ගේ ජීවිතේ නම් කියවෙන්නේ. ඕගොල්ලෝ ගැන නම් කියවෙන්නේ. ඕගොල්ලන්ට ඕගොල්ලන්වම පෙනෙනවා නම් ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැරදුණු හැටි, වැරදුණු තැනම පෙනෙනවා නම්, නිවැරදි ජීවිතේ හදාගන්න හැටි පෙනෙනවා නම් ආදේශ කළ බලනකොට ඕගොල්ලන්ට මේ දේශනාව අවසානයේදීම කියන්න පුළුවන් මොකද්ද? ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යවතුන් වහන්සේ මනාකොට ධර්මයේ දේශනා කළා තියෙයි. මේ ධර්මයේ හරියටම පෙන්වලා තියෙයි කියලා දේශනාව අවසානයේදී කියන්න පුළුවන්. ඒ නිසා මේ කරන හැම වචනයක්ම Tamanට ආදේශ කරලා බලන්න. දුක්ඛේ ඥානං, දුක පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ Tamanට. ඒක මම පැහැදිලි කරලා පෙන්නන්නම්. දුක පෙන්නනවා
ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡන් නලපති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා. දැන් බලන්න මේ ටික ඕගලන්ට ආදේශ කළා ඕගලන්ගේ ජීවිතයේ අද මේ ටික තියනවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඕගොල්ලෝ ජාති දුක කියන එක ඉපදීම නැමැති දුක උරුමව ඉන්න අයයි. උපදීමේ දුක ජීවිතය කරගෙන ඉන්න අයයි. ඕනම තැනක තිරිසනෙක් වෙලා නිරිසත්වයක් වෙලා අපායේ ගිහිල්ලා ඕනම තැනක ඉපදෙන්න පුළුවන් ධර්මතාවයක් ඇතුව ඉන්න අයයි. ඉපදීම කියන එක නැති කළ කෙනෙක් නෙමෙයි. මේ ඉපදීම කියන ධර්මතාවය අද මගේ ජීවිතයයි කියලා Tamanට පෙනෙනවා නම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජරාපේ දුක්ඛ ජරාව කියලා යමක් තියෙන මේක දුක යම් තාක් ජරා ජීර්ණ ස්වභාවයක් වෙයි නම් තියෙයි නම් අද මම වයසට යන කෙනෙක් මහලු වෙන කෙනෙක් ක්‍රමක්‍රමෙන් ඇස් පේන්නේ නැති බවට කන් ඇහෙන්නේ නැති බවට අතපය වළංගු නැති බවට පත් වෙන්නේක් මම. ඔබේ ජීවිතයේ අද මහලු බව ස්වභාව කොට ඇති පැවැත්මක් ඔබට තියෙන්නේ. ඔබ ජරාව නැමැති ධර්මයෙන් මිදුණු කෙනෙක් නෙමෙයි. ඔබ ජරාවේ බැඳුණු කෙනෙකුයි. මේ බැඳිලා ඉන්න පැවැත්ම දුකයි කියලා පෙන්නනවා. ව්‍යාධිපි දුක්ඛ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ යම්තාක් ලෙඩ රෝග තියෙනම් මේ සියලු ලෙඩ රෝග උරුම කරගත් අයයි ඔබ. ඔබට මේ ඕනම ලෙඩක් හැදෙන්න පුළුවන් තැනකයි ඉන්නේ. ඕනම ලෙඩක් හැදෙන වටපිටාවකයි ඉන්නේ. ඔබ අද ලෙඩ වෙන කෙනෙක්. ඔබට ලෙඩ හැදෙන්න පුළුවන් කෙනෙක්. ඔබ ලෙඩෙන් ලෙඩ වෙන බවින් මිදුණු කෙනෙක් නෙමෙයි කියලා තමන්වම පෙන්නනවා. මේ ලෝකේ මරණයයි කියලා ධර්මතාව තියෙනම් ඔබ අද මරණය ස්වභාව කොට ඇති සත්වයෙක්. ඔබ මැරෙන කෙනෙක්. ඔබට මැරෙන්න පුළුවන් වෙන කෙනෙක්. මැරෙන්න වෙන කෙනෙක් අද ඔබේ ජීවිතය. මරණයයි කියලා යම් ධර්මතාවයක් තියෙනම් ඒ මරණයෙන් ඔබ මිදිලා නැහැ. ඒ මරණයෙන් ඔබ නිදහස් වෙලා නැහැ කියලා පෙන්නනවා. දුක්ඛේ ඥානං කියනකොට Taman තුල අද මගේ මේ ඉපදීම ස්වභාව කොට ඇති බව දුකක් නේද? අනේ මගේ ජීවිතේ ජරාව ස්වභාව කොට ඇති බව දුකක් නේද? අනේ මේ ලෙඩවීම ස්වභාව කොට ඇති මගේ පැවැත්මම දුකක් නේද? මරණය උරුම කරගෙන කොට ඇති මේ පැවැත්මම මගේ දුකක් නේද කියලා ඔබ බැලුවොත් ඔබට දුක්ඛේ ඥානං කියනකොට හම්බෙයි ඔබට ඔබවම. නැද්ද ඔබ ඉපදීම ස්වභාව කොට ඇතිව? නැද්ද ඔබ ජරා ජීර්ණ ස්වභාවයටපත් වෙන්නෙක්ව? අද ඔබ ලෙඩ වෙන්නෙක් නෙවෙයිද? ඔබ මැරෙන්නෙක් නෙවෙයිද? මෙන්න මේ දුක් ටික ඔබට ආවේ ආධ්‍යාත්මික කයින්. මේ කය තුලින් මේ දුක් ටික ආවේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය දේවල් ප්‍රිය වස්තු නැතිවීම නිසා දුක් විඳින්න පුළුවන් කෙනෙක් ඔබ. අප්‍රිය දේවල් අප්‍රිය අය ලැබීම නිසා දුක් විඳින කෙනෙක් වෙලාද ඔබ. මේ පෙන්නනවා අනේ ප්‍රිය දේවල් ප්‍රිය වස්තු නැතිවීම නිසා දුක් විඳින්න වෙන බවම දුකක් නේද කියලා ඔබට
ඔබ පෙනෙන්නේ නැද්ද? අප්‍රිය අය අප්‍රිය පුද්ගලයා හම්බ වෙන මේ මානසික මට්ටමම මේ පැවැත්මම දුකක් නේද කියලා ඔබට ඔබ ගැනම පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. බලන්න එහෙම නැද්ද කියලා ඔබ ප්‍රිය දේවල් ප්‍රිය වස්තු නැති වුනහම දුක් විඳින්න කෙනෙක්ද නැද්ද කියලා ඔබ ඔබෙන් අහන්න. අප්‍රිය අය අප්‍රිය දේවල් ලං වුනහම දුක් විඳින්න කෙනෙක්ද නැද්ද? ලං වෙනවද නැද්ද? එහෙම දේවල් ලං වෙනකොට දුක් වෙනවද නැද්ද කියලා ඔබ ඔබෙන් අහන්න. මේවා ඔබ තුල තියෙනවද? ඔබ සන්තකේ පවතීද කියලා. ආදේශ කළා බලනකොට නැත්තම් අයින් කරන්න. මේ දේශනත් අයින් කරන්න. සාත්‍රය කිව්වනම් හරියට කිව්වනම් ආදේශ කළ බලනකොට පෙනෙන්න ඕනේ. ඊට පස්සේ යම් පිච්ඡන් නලබති තම්බි දුක්ඛං හිතන බලාපොරොත්තු වෙන කැමති වෙන දේවල් නොලැබීමේ දුක ස්වභාව කොට ඇති කෙනෙක් මම. තමන් හිතන බලාපොරොත්තු වෙන දේවල් නොලැබිලා දුක් විඳින්න පුළුවන් මට්ටමක් පවතිනවා නම් මන් තුල මේක දුකක් නේද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කෙටියෙන් කිව්වොත් මම කියලා මගේ කියලා මේ ස්කන්ධ ටික අරගෙන දුක අරගෙන තියෙන මානසික මට්ටමම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. දුක්ඛේ ඥානං කියනකොට ඔබව උතනින් අයින් වෙලා කෙනා පුද්ගලයා අයින් වෙලා මේ තමන්ගේ ජීවිතේම පෙනෙන්න ඕන. ඕගලන්ට දුක්ඛ සත්‍ය කියන්නේ මගේ ජීවිතේට නම. අද මගේ ජීවිතේට තව නමක් මොකද්ද? දුක්ඛ සත්‍යය. තව පුද්ගලයෙක් තව මම වෙනම කෙනෙක් ඉන්නවා. ඒ මම දුක මෙනෙහි කරන්න තව යනවා නෙමෙයි. අමුතුවේ මෙනෙහි කරන්න දෙයක් නැහැ. මෙහෙම තමන්ගේ පැවැත්මම දුක්ඛ සත්‍යය පෙන්වන්නේ. ඇඟිල්ල දික් කරලා පෙන්නනවා අපිටම මේ ස්වභාවයෙන් යම් තැනක තියෙන දුකයි කියලා දැකපල්ලා. මමයි කියලා නෙමෙයි. මේක මමයි කියලා නෙමෙයි, මේක දුකයි කියලා දකින්න කිව්වා බුදුරජාණන් වහන්සේ. දුකට හේතුව මොකක්ද? තණ්හාව. මේ සියලු දුක් ඔබට හිමි උනේ, ඔබට උරුම උනේ, මේ දුක් තමන්ගේ උනේ තණ්හාව නිසායි කිව්වා බුදුරජාණන් වහන්සේ. ඔය දුකෙන් තමන් නොමිදුනේ, ඔය දුකෙන් වෙන් නොඋනේ, ඔය දුකින් යුක්ත වෙන්න උනේ තණ්හාව නිසායි කියලා පෙන්වුවා. කොහොමද මේ දුක තණ්හාව නිසා උරුම උනේ? තණ්හාව දුකට හේතුයි කියලා කියනකොට ඒකෙන් කියන්නේ තණ්හාව නිසා දුකක් එනවා කියන දේ අර්ථය නෙමෙයි. ඔබ තණ්හා කළේ දුක් වූ දෙයට නිසා ඔබ දුකෙන් මිදෙලා නැහැ. ඔබ තණ්හා කරන්නේ දුකට නිසා. පළඟැටිය කැමති වුණොත් පිච්චෙන දෙයට පිච්චෙන දෙයින් මිදෙනවද යා? නෑ. කැමති දුකේන දෙයට නම් ලැබෙන්නේ දුකේන දේ. දුකට හේතුව තණ්හාවයි කියලා කියනකොට හිතේ තියෙන තණ්හා කියලා වෙනම ගතියක් දකින්න එපා. ඒ තණ්හාවේ වැඩක් කරලා තියෙනවා. මොකක්ද වැඩි? ජාතිය ස්වභාව කොට, ජරාව ස්වභාව කොට, ව්‍යාධිය මරණය ස්වභාව කොට ඇති ධර්ම ඔබට උරුම කරවන, ඔබේ කරවන, මගේ කරවන වැඩේ කළා තියෙනවා තණ්හාවෙන්. ගෙදරක් ගත්තොත් මේ ගෙදර තියෙන සල්ලි කාගේද? මගේ. මේ රත්තරන් බඩු ටික කාගේද? මගේ. මේ බඩු මුට්ටු ටික කාගේද? මගේ. මේ දරුවා කාගේද? මගේ. අපි ද්‍රව්‍ය කාරණා උරුම කරගෙන තණ්හාව කියන එකෙන් වස්තු රැස් කළා පෙන්වන කෘත්‍යයක් කළා තියෙයි මිසක වෙනම තණ්හාව කියලා දකින්න ඕනේ. දැන් ඕගොල්ලන්ගේ ගෙදර වටපිටාවේ බඩු ගොඩක් තියෙයි. බඩු ගොඩක් ලං කරගෙන ඉන්න මේ වැඩේ කළා තියෙන්නේ කවුද? ඕගොල්ලන්ට මේ තරම් බඩු මුට්ටු ගොඩක් ගෙනාපු කෙනා කවුද කියලා හෙව්ව බැලුව.
කවුද කරලා තියෙන්නේ? දැන් වෙනම තණ්හාවක් දකින්න ඕනද මේ වඩු මුට්ටු ටික වටේ තියෙන එකම දකින්න බැයිද තණ්හාව කියලා? ඒ වගේ ඔගොල්ලෝ දන්නේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් කියන මේ කාරණා ටික ඕගොල්ලන්ට සතු කළා ඕගොල්ලන්ගේ ජීවිතය කළා විඳින්න හදලා උරුම කළා දුන්නු වැඩේ කලේ තණ්හාවෙන්. තණ්හාව කියලා දැන් වෙනම එකක් දකින්න එපා මේ වැඩේ කලේ තණ්හාවෙන්. ඔගොල්ලෝ දන්නවද පින්වතුන් දන්නවද ඒක වුණේ කොහොමද? වෙල තියෙන්නේ කොහොමද කියන එක මම ඒකත් පැහැදිලි කරලා දෙන්නම්. ඒ ටික පැහැදිලි වුණාම නුවණක් තියෙන කෙනෙකුට සංවේග ඒකම ඒ තණ්හාව නැති කරන්න පුළුවන් එකක් කියන නුවණකුත් එනවා. ඒ දුක තණ්හාව නිසා Tamanට උරුම වුණේ Tamanට හම්බ වුණේ කොහොමද කියන කාරණාවයි අපි දැන් හොයන්න යන්නේ. දැන් දුක්ඛේ ඥානය තියෙනවා අපිට. දුක්ඛේ ඥානය කියලා අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මරනවා කියලා මෙනෙහි කරන එකක් නෙමෙයි. අද මෙහෙම වෙන්නේ මේ මගේ ජීවිතයට කියන්නේ දුක්ඛ සත්‍යයට තව නමක් කියලා හම්බ වුණා. දැන් දුක්ඛේ ඥානං කියනකොට පෙවුන මොකද්ද? මා තුළ ඇති මේ ගතිය මේ ගතිය දුකයි කියන නුවණ ආවා. දුක්ඛ සමුදය ඥානං මේ දුක ඇති උනේ මෙන්න මෙහෙම නේද කියලා නුවණක් අපි තියාගන්න ඕනේ. මම ඕගොල්ලන්ට ඒ ටික මතක් කරන්න කලින් උපමාවක් කියනවා. මේ උපමාව ඉතාමත් හොඳින් ග්‍රහණය කරගන්න. මේ උපමාවේ දක්ෂ වෙන්න. උපමාවේ දක්ෂ වුණාම උපමෙය්‍ය ජීවිතයට ආදේශ කරලා බලා ගන්න බොහොම පහසුයි. උපමාවක් නැති වුණාම මේ පෙන්වන අර්ථය දකින්න එක ලෙහෙසි නෑ අපහසුයි. බාහිර දේවල් අපිට බලන්න පුළුවන් ඒත් අපේ ජීවිතයේ වෙච්ච දේවල් අපිට පේන්නේ සාමාන්‍ය ලෝකේ කතාවකුත් තියෙනවනේ මොකක්ද අනුන්ගේ ඇහි තියෙන පොල් කෙන්ද පෙනෙනවා තමන්ගේ ඇහි තියෙන පොල් පරාලේ පේන්නේ නැහැ කියලා සාමාන්‍ය ඒ වගේ බාහිර දේවල් අපිට බලන්න පුළුවන් ඒත් අපේ ජීවිතයේ සතු දේවල් අපිට පේන්නේ දැන් අපි යන්නේ මේ අපේ ජීවිතේ මේ දුක උරුම උනේ මේ දුකේ බැඳුනේ මේ දුක්ෙන් යුක්ත කෙනෙක් උනේ කොහොමද කියන අර්ථය හොයාගෙන ඇති වෙච්ච හැටි හොයන්නේ මම මේ ජාතිය ස්වභාව කොට ජරාව ස්වභාව කොට ව්‍යාධි ස්වභාව කොට මරණය ස්වභාව කොට ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස ස්වභාව කොට ඇති කෙනෙක් වෙලා මේක මේ දුකක් නේද කියලා නුවණක් ආවා තමන්ගේ ජීවිතය ගැන දැන් අපිට අවශ්‍යයි මේ දුක ඇති උනේ කොහොමද කියලා පැහැදිලි නැහැ. නිර්වෘල් නැහැ අපිට තාම. ප්‍රශ්නයක් කොහොමද මේ දුක එහෙනම් මම උනේ කියලා. ඒ ටික අපි පැහැදිලි කරගන්න තමයි මෙන්න මේ උපමාව කියන්නේ. එක්තරා පුද්ගලයෙක් කෝටු කැලි ටිකකුත් ගන්නවා. පිදුරු ටිකකුත් ගන්නවා. සරමකුත් ගන්නවා. කමිසකුත් ගන්නවා. මුට්ටියකුත් ගන්නවා. අරගෙන වෙලකට ගිහිල්ලා කෝටුව හිටෝලා පිදුරු ටික බැඳලා සරම අන්දලා කමිසය අන්දලා මුට්ටියත් මුණින් නමලා ඒකට තිත් ටිකකුත් තියලා ඔකට කියනවා මොකද්ද? පඹයක් හැදුවා. පඹයක් හදලා එනවා. දැන් වෙලේ පඹයක් ඉන්නවා. පඹය කියන්නේ සත්‍ය පුද්ගලයෙක්ද? ආත්මයක්ද? ආත්මයට හිත වූ දෙයක්ද? නෑ. අනාත්මයි. හොඳයි. ටිකක් ඈතක මිනිස්සෙක් ඉන්නවා තව වෙන කෙනෙක්. එයා ඉන්න තැනට මේ පඹය වූ තැන හරියට පේන්නේ නෑ. අරමුණ හරියට පැහැදිලි නෑ. Taman ඉන්න තැනට පේන දේ ගොඩාක් දුරයි.
ගොඩාක් දුර නිසා අරමුණ පැහැදිලි නැතිකම නිසා පඹය ඌතන පඹය බව නොදන්නවා. පඹය ඌතන පඹය බව නොදන්නකොටම අර මිනිස්සයාට පෙනෙන්නේ අදහසක් එන්නේ ඈත කෙනෙක් ඉන්නවා වගේයි කියලායි නේද? එහෙම වෙන්න පුළුවන්ද බැයිද? පුළුවන්. දැන් ඈත කෙනෙක් ඉන්නවා කියලා පේනකොට කෙනෙක් ඉන්නවා කියන සංකල්පයක් විතරක් තියෙනවා නෙවෙයි යාට. කෙනෙක් ඉන්නවා කියන සංකල්පෙකුත් තියෙයි. කෙනෙකුත් ඉන්නවා. එයාගේ ලෝකෙට ඉදිරියෙන් කෙනෙකුත් පෙනෙනවා. පෙනෙන්නත් කෙනෙක් ඉන්නවා කියන අදහසකුත් තියෙයි. ඇහෙන් බැලුවත් කෙනෙක් ඉන්නවා, හිතෙන් හිතුවත් කෙනෙක් ඉන්නවා. හැබැයි හොඳට මෙන්න මේකයි මගේ උපමාවේ දක්ෂ වෙන්න කියලා. පඹය බව නොදන්නාකම නිසානේ මිනිසයා කියන අදහස ඇති උනේ. පඹය බව දන්නවනම් මිනිසයා කියන අදහසක් ඇති වෙනවද? ඇති වෙන්න පුළුවන්ද? බෑ. එහෙනම් පඹය බව නොදන්නා කමින් මිනිසයා කියන අදහසක් ඇති වෙනකොට මෙහෙම කෙනෙක් පුද්ගලයෙක් කියලා ඉන්නකොට හුළඟක් හැමුවොත් හුළඟක් හමාගෙන ගියොත් මොකක් වෙයිද? අර පඹය වැටේ. පඹය වැටෙනකොට අර ඈත ඉන්න කෙනාට මොකක් වෙයිද? අනේ අර මිනිස්සයා වැටුණා කියන අදහසක් එනවා මිසක පඹය වැටුණා කියලා පෙනෙයිද? නෑ නේද? නෑ. දැන් මේ පුද්ගලයාගේ පැත්තෙන් ගත්තාම මෙයාට තියෙන්නේ මට පේන්නේ සත්වයක් ඉන්නේ සත්වයක්. පේන දේ තියෙන දේ දෙකම එකයි. තියෙන දේ පෙනෙන්නේ සත්වයක් වගේ හිතෙන් දැනගන්නේ සත්වයක්. හිතෙන් සිහි කරන්නේ සත්වයක් පෙනෙන්නේ සත්වයක්. සත්වය අනේ අර වැටුණු මිනිස්සයා මොන විදිහට දුක් විඳිනවද? එයාට බෙහෙත් කරන්න කෙනෙක් ඉඳීද? එයාගේ නෑදෑයෝ කවුරුවත් නැද්ද කියා මෙයා සිතුවිලි පහල කර දුක් විඳිනවා නම් එයාට දැන් පේන්නේ ඔය දුක් විඳින කෙනා දිහා පඹය හදපු කෙනා හදිසියාව පඹය හදපු කෙනා මේ දිහා බැලුවා. එයාට ධර්මතා දෙකක් පෙනේ. පවතින්නේ ඉන්නේ පඹයේ. පඹය ඌතන පඹය බව නොදන්නාකම නිසා මිනිසයා කියන අදහසක් ඇති කරගෙන කෙලෙස්යකින් මෙතන දුක් විඳින බවත් පෙනේ. පවතින ආරමුණ සත්පුද්ගල නොවන අනාත්ම ධර්මතාවයක කියලාත් පෙනේ. පැත්තක ඉන්න කෙනාටයි හැබැයි මේක පෙනෙන්නේ. පඹය හදපු හින්දා පඹය හිටපු තැන ඉඳලා ආපු හින්දා එයාට අරමුණේ සැබෑ ස්වභාවයත් පෙනෙනවා. පඹේ පුද්ගලයාගේ පැත්තත් පේනවා. පඹය වූ තැන පඹය නොදන්නා කම නිසා පුද්ගල භාවයෙන් මෙතන දුක් විඳිනව නේද කියලා දැකලා මේ පුද්ගල භාවයෙන් දුක් විඳින මිනිස්සයා කෙරෙහි කරුණාවෙන් ගෙහෙලා කියනවා ඔබ ඔය සත්වයක් ඉන්නවා කියලා කිව්වට ඔතන තියෙන්නේ සත්ව පුද්ගල නොවන පඹයේගේ රූපයක්. ඒක හැදිලා තියෙන කෝටු ටිකකින් පිදුරු ටිකකින් කමිසකින් සරමකින් මුට්ටියකින් ඔය වගේ හැදුණු අරමුණක් ඔතන තියෙන්නේ. ඒක අනාත්මයි. කෙනෙක් නෙමෙයි. ඒ හින්දා ඔබ යම් වෙලාවක මෙන්න මේ පාරේ ගිහිල්ලා ආන්ගේ පඹය බව තහවුරු කරගන්න. එදාට ඔය පුද්ගලික සත්‍යයක් කියලා විදින දුක එන්නේ නැහැ කියලා කිව්වහම ඔය අතර සමහර කෙනෙක් මොන බොරු කතාවක්ද මේ යසාගේට අපිට පුද්ගලිකව පෙනෙන්නේ සත්‍යයක් පේන්නේ කියලා මේ වචනේ ප්‍රතික්ෂේප කරලා ගහලා දාලා පුද්ගල භාවයෙන්ම ඉන්න කොටසකුත් ඉන්නවා. ඔය අතර කෙනෙක් ඇත්තද බොරුද කිව්වේ කියලා බලන්න ඕනේ තමයි කියලා ටිකක් දුරට ගිහිල්ලා අනේ බෑ මට වෙහෙසයි ඕක බැලුවත් වැඩක් නැහැ කියලා ආපහු හැරලෙන කොටසකුත් ඉන්නවා.
තව කෙනෙක් මේ කියපු පුද්ගලයා කෙරෙහි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් උදව් කරගෙන හිමින් ටිකෙන් ටික හරි පෙනෙන දේ පැත්තට ලං වෙනවා. ලං උන ගමම්ම මේ මිනිස්සයා මොන තරම් ඇත්තක්ද කිව්වේ කියලා පේනවා. පඹයෙක්නේ. පඹයා කියලා දකින්නකොට මිනිසයා කියන අදහස ගෙවෙනවා. ගෙවුණු ගමම්ම මිනිසයා නිසා ආපු සියලු දුකෙන් නිදහස් වෙනවා. උපමාව දිගයි ධර්ම දේශනාවක් වගේනේ. නමුත් මෙන්න මේ කාරණාව ඔයගලන්ට කෙටියෙන් ගන්න පුළුවන්. ඒ වුණාට ඔයගලන්ට දිග වුණාට එක මිටකට ඕක ගත්ත හැකි කෙටියෙන්. පඹය වූදැන නොදන්නකොට මෙහෙම පේනවා. පඹය බව දැක්කොත් මේ පෙනෙන මට්ටම නැති වෙනවා කියලා ගත්ත හැකි. හරි. ඒ වගේ දැන් මේ යන්නේ මොකටද අපි? උපමාවල් කියලා මේ ලෑස්ති වෙන්නේ දුක්ඛ සමුදය ඥානය හොයාගන්න. ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඔබ ජරා මරණ දුක් විඳින අද ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින මේ රූපයේ තියෙන සැබෑම ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. කොහොමද? මේ රූපය පවතින සැබෑම ස්වභාවයෙන් ඉමමේව කායං යත්තා තිතං යත්තා පනේහිතං මේ කය යම්සේ පවතීද යම්සේ පිහිටා පවසීද එසේ ඇත්ත ඇති හැටි බැලුවොත් මේක පෙන්නනවා අත්තිමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු මේ කයේ තියෙනවා පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා සතර මහා ධාතු. හොඳයි අපි එක පොඩ්ඩක් මෙනෙහි කරලා බලමු. හුඹහක තියෙන මැටි ටිකක් පොළොවේ තියෙන පස් ටිකක් ගත්තොත් සත්‍ය පුද්ගලෙක් කියලා හිතෙනවද? කළුගල් කෑල්ලක් ගත්තොත් කළු ගලක් ගත්තොත් පුද්ගලෙක් කියලා හිතෙනවද? පුද්ගලයෙක්ද? නෑ. ඒකේ තියෙන්නේ තද ස්වභාවය, පඨවි ස්වභාවය. ඒ වගේ මේ සවිඥානික කයක තියෙන කෙස් ලොම් නියදත් සම්මස්නහර කියන මේ තද ස්වභාවයේ තද කොටස් ටිකත් අර මැටි ටික සමානමයි. ගතියනු සමානයි, ලක්ෂණයනු සමානයි, කිසිම වෙනසක් නැහැ. ඒ ටික පඨවි ධාතු වගේම කෙස්ලුම් නියදත් ධම්මස් කියන ටිකත් පඨවි ධාතුමයි. ලින්දක වැවක පොකුණක තියෙන වතුර ටිකක් ගත්තොත් වතුර ටික ජලය ආපෝ ස්වභාවයේ සත්‍ය පුද්ගලික කියලා හිතෙනවද? සත්‍ය පුද්ගලික වතුර ටික නෑ. ඒ ලින්දක වැවක පොකුණක තියෙන ජල දෝත යම්සේද ගත්ත ජල දෝත යම්සේද පිත්ත සෙම සරවලේ දහඩිය කියන මේ ආපෝ ස්වභාවය සමානවමයි, කිසිම වෙනසක් නැහැ. බාහිර ගිනි ගොඩක හෝ දර ගොඩක හෝ තියෙන තේජෝ ස්වභාවයක්, දැවෙන ස්වභාවයක්, තැවෙන ස්වභාවයක් තියෙනවා නම් මේ සවිඥානික කයේ පැවැත්මට උපකාර වෙන, ඉන්ද්‍රිය මේරීමට උපකාර වෙන, ආහාර පාන දිරීමට උපකාර වන යම් තේජෝ ගතියක්, තේජෝ ස්වභාවයක්, දවන තවන දිරවන ස්වභාවයක් තියෙන සමානමයි. බාහිර ගස්වැල් ගෙවල් දොරවල් කුඩු කරමින් පෙරළමින් හමන හුළඟක් තියෙනම් මේ ශාරීරියේ පැවැත්මට උපකාර වෙන වායෝ කොටස් හයක් tie වායෝ ස්වභාවයක් තියෙන සමානමයි. මේ සවිඥානික කයක පවතින සැබෑම ස්වභාවය බෙදීමකට ලක් කළොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා ධාතු හතරක් හම්බ වේ. ඒ සතර මහා ධාතුව රාශි වෙලා තියෙන්නේ, එකතු වෙලා තියෙන්නේ, ගුලි වෙලා තියෙන්නේ අවකාශ ධාතුවේ.
එහින්දා මේ රූපമിതിයටත් රූපമിതിය පවතින තැනටත් කියන පංච මහ භූත කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ අවකාශ. මෙන්න මේ පංචමා භූත අවකාශ ධාතුව තුල රාශි වෙලා එකතු වෙලා තියෙනවා. අචේතනික වස්තු වලට වඩා සතර මහා ධාතුව අවකාශ ධාතුව තුල මේ හැඩයට රාශි වෙන්න හේතුව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මොකද්ද? කර්ම ප්‍රත්‍ය සහ ආහාර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය දෙකම උදව් වෙච්ච හින්දායි සතර මහා ධාතුව මේ විදිහට රාශි වෙලා තියෙන්නේ. අචේතනික වස්තුවක් ගත්තොත් ඍතු ප්‍රත්‍යයෙන් තමයි රාශි වෙලා තියෙන්නේ අවකාශ ධාතුවේ මේ විදිහට. නමුත් සවිඥානික රූපයක් ගත්තොත් මේ විදිහට මේ රූපമിതിය හැදෙන්න කර්මය සහ ආහාරය කියන හේතු දෙක හේතු වෙලා කෙනෙක්ව හැදිලා නැහැ, පුද්ගලෙක්ව හැදිලා නැහැ, සත්වෙක්ව හැදිලා නැහැ. අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ ආකාරයට රාශි වෙලා තියෙනවා. දැන් මේ සතර මහා ධාතු රූපය නැත්තම් මේ පංච මහා භූත රූපය තව පැත්තකින් ගත්තොත් පුරුෂයා පුද්ගලයා කියනකොට සය ධාතුව මොකද්ද? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, අවකාශ ධාතු. ඔය සතර මහා ධාතු ඇසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානයක් tie. විඥාන ධාතු කියලා සය ධාතුවක් tie. මෙන්න මේ සය ධාතුව තියෙන තැන සතර මහා භූත තියෙන තැන අපි ඉන්න තැනට ගොඩාක් දුරයි. අරමුණ අපිට පැහැදිලි නැහැ. යථාර්ථය අපේ ජීවිතේට ගොඩාක් ඈතයි. සත්‍ය සැබෑම ඇත්ත අපේ ජීවිතෙන් ගොඩාක් ඈත නිසා ඌ විදිහට අපිට පේන්නේ නැහැ. සතර මහා ධාතුව හැටියට පේන්නේ නැහැ. නොපෙනෙනකොටම මේ සතර මහා ධාතු රූපය ඕගලන්ට පේන්නේ මම වගේ. පඹය ඌතන පඹය බව නොපෙනෙනකොටම පෙවුනේ කොහොමද? මිනිස්සෙක් කියලා පෙවුනා වගේ. ඇස් ඉදිරි පිටට එන රූපේ සතර මහා ධාතු ස්වභාවය සතර මහා ධාතු බව නොදන්නකොට නොදකින්නකොටම අවිද්‍යාව පත්‍ය සංඛාරා ඇත්ත ඇති හැටි නොදන්නකොටම ඕගලන්ට පේන්නේ රූපේ මිනිස්සෙක් කියලායි. දැන් හිතට පේන්නේත් මිනිස්සෙක් ඉන්නෙත් මිනිස්සෙක්. ඕගලන්ට සංකල්පයක් විතරක් නෙමෙයි. හිතෙන්නෙත් මිනිස්සෙක්. දැන් පේන වස්තුවත් මොකද්ද? මිනිස්සෙක්. ඕගොල්ලෝ කවදාවත් දන්නේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා මිනිස්සයා කියන පෙනීම ලැබිලා නේද කියලා දන්නේ. ඕගලන්ගේ අරයාගේ ලෝකෙට පඹ කතාවක් අයිති නෑ වගේ. ඕගලන්ගේ ලෝකෙට දැන් සතර මහා ධාතු කතාවක් අයිති නෑ. අනාත්මයක් අයිති නෑ. පංච මහ භූත කතාවක් අයිති නෑ. ඒ ටික දන්නවා නම් රූපේ සතර මහා ධාතුයි කියලා දකිනවා නම් මේ රූපේ මිනිස්සයා කියලා මෙහෙම දැක්මක් වෙන්නේත් නෑ. රූපේ ඇත්ත ඇති හැටි නොදන්නකොට නොදකිනකොට ඒ නොදන්නාකම නොදකින්නකම තුලිනුයි අද ඔබ මෙහෙම දන්නාකම දක්නාකම ඉපදිලා තියෙන්නේ. මේ මිනිස්සය කියලා ඔබට පෙනෙනකම අද ඔබට ඉපදිලා තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. මෙතන පවතින සැබෑම ස්වභාවය නොදන්නාකමටයි අර උපමාව සිහි කරගන්න. පඹය බව නොදන්නොත් නොදැක්කොත් නොදන්නාකම නිසාම උපදින්නේ මිනිසයා කියලා. එයා දන්නේ මේ නොදන්නාකම නැමැති ප්‍රත්‍යයෙන් හටගත්ත පැවැත්මක් මෙහෙම පෙනෙනකම කියලා. ඒ වගේ සය ධාතුව නැත්තම් සතර මහා ධාතුව රූපය සතර මහා ධාතු බව නොදන්නාකම නිසාම ඕගලන්ට පෙනෙන්නේ මිනිසෙක් සත්වයක් වගේ. දැන් ඕගලන්ට හිතෙන්නෙත් මිනිසෙක් හිතෙන්නේ සත්වයක්.
ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ පෙනෙන්නේ සත්‍යයක් කියලා. ඕගොල්ලන්ගේ ඒකට කියනවා ලෝකේ කියලා. ওই ලෝකෙට අයිති නෑ අනාත්මයක්. ওই ලෝකෙට අයිති නෑ සතර මහා ධාතුවක්. ওই ලෝකෙට අයිති නෑ පංච මහා භූත. දැන් ඉතින් ඕගොල්ලෝ පෙනෙන්නේ සත්‍යයක් ඉන්නේ සත්‍යයක් නිසා. අනේ සත්‍යය ලෙඩ වුණා, මැරුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කිය අඬා සත්ව පුද්ගල භාවයෙන් අර පුද්ගලයාට මම හරි ආදරෙයි, අර කෙනාට මං හරි කැමතියි, අනේ යා මට ලැබුණේ නෑනේ, අනේ අර පුද්ගලයා මට පෙන්වන්න බෑ, කැමති නෑ, නමුත් ඒක හැම වෙලාවෙම එනවා කියලා සත්ව පුද්ගල භාවයෙන් තොර තූංචයක් නැතුව දුක් විඳිනවා. ඊට පස්සේ මේ ආධ්‍යාත්මික කය සතර මහා ධාතු, සතර මහා ධාතු නොදන්නා කම නිසා, නොදකින කම නිසා මේ කය පෙනෙන්නේ දැන් මම වගේ. හිතට මම කියන අදහසක් නෙමෙයි, කයම මම වගේ. හිතට හිතෙන්නෙත් මම කියලා, කයට ඇහැට පෙනෙන්නෙත් කය මම කියලා. හිතෙනුයි කයනුයි දෙකම දැන් මම වෙලා. ඕගොල්ලෝ දන්නේ, අපි දන්නේ සතර මහා ධාතුව පිරිසිඳ නොදන්නකොට, නොදකිනකොට අවිද්‍යාව වැඩක් කළා අපි ගාව. අවිද්‍යාව පත්‍ය සංකාර, මේ කය මම කියලා පෙන්නලා, මගේ කියලා පෙන්නලා, මගේ ආත්මය කියලා පෙන්නලා, මේ කය මම කියලා උරුම කරවලා තණ්හාව කියන්නේ. ඒකයි මං කිව්වේ තණ්හාව වැඩක් කරනවානේ. මොකද්ද? එක එක කොටස් එකතු කරලා දෙනවා. මේ ගේ කාගේද මගේ, මේ දරුවා කාගේද මගේ, මේ සල්ලි කාගේද මගේ, මේ කන කර කාගේද මගේ කියලා අන්තිමට බඩු මුට්ටු ටිකක් නම් වටපිටාවේ පෙනෙයි. තණ්හාවක් පෙනෙයිද? නිතර කුස්සියේ උයනවා, ගේ අතු ගන්නවා, තණ්හාව තියෙනවද? නෑ. නමුත් බඩු මුට්ටු ටිකෙන් නියෝජනය වෙනවා තණ්හාව. ඒ වගේ දැන් ඇහැ මගේ, ඔබට දැන් ඇහැ තියෙයි, කන තියෙයි, නාසය තියෙයි, දිව තියෙයි, ශරීරය තියෙයි, කකුල් තියෙයි, අත් තියෙයි. ඔබ දන්නවද කැඩෙන්න බිඳෙන්න පුළුවන් මේ කැලිය ඔබට උක්කතු කලේ තණ්හාව කියලා? දන්නේ දැන් මේ කියන ටික ගැඹුරුය. දැන් මෙහෙම බලනකොට ඔබට පෙනෙන්නෙම මේ කය මම වගේ. කය දකිනකොට මම කියලා හිතනවා. අපි කියමු ඔබේ රූපය කැඩපතේ දැක්කොත් මම කියලා හිතේ. ඔය රූපේ පත්තර කඩදාසියක දැක්කොත් මම කියලා හිතේ. ඔය රූපේ වීඩියෝ පටයක දැක්කොත් මම කියලා හිතේ. ඔය රූපේ ෆොටෝ එකක තිබුණොත් මම කියලා හිතේ. දැන් කය දැක්කපු ගමන්ම හිත මම කියලා යෙදේ. හිතින් බැරි වෙලා මම කියලා සිහි කළොත්, හිතෙන් සිහි කළොත් රූපේ පෙනේ. කය දකිනකොට හිත උපදිනවා මම කියලා, හිත සිහි කරනවා මම කියලා, රූපේ පෙන්වනවා මම කියලා. ඔබගේ කයේ ගති යම්සේද දැන් හිතේ ගතිය එසේ, හිතේ ගති යම්සේද කයේ ගතිය එසේ. ඔබට දැන් තියෙන්නේ කය අනුව පෙරලෙන සිතක්, කය අනුව පෙරලෙන විඥානය. කය යම්සේද හිතේ එසේ නිසා කයත් මම වෙලා, හිතත් මම වෙලා. ඒකයි මං කිව්වේ හිතින් මම කියලා සිහි කරනකොට ওই රූපේ පේන්නේ නැද්ද කියලා බලන්න. අපි කිව්වොත් ඔබ අඳින්න කියලා, ඔබ අඳින්නේ තමන්ගේ හිතේ තියෙන ওই හැඩේ නෙමෙයිද? හිතේ තියෙන්නේ මේ තමයි මම කියන අදහස තමයි හිතේ තියෙන්නේ. කය දැක්කොත් මම කියන අදහස සිහි වෙනවනම් හිත සමානයි, කයට කය සමානයි නම් හිතට. කය ලෙඩ වෙනකොට හිතට දැනෙන්නේ අනේ මම ලෙඩ වෙලා. කය දිරනකොට අනේ දැන් මම මහලු වෙලා. කය බිඳෙනකොට අනේ දැන් මම මරණයටපත් වෙලා කියලා. ඔබ ලෙඩ වෙන රූපය, දිරන රූපය, මැරෙන රූපය ඔබේ වුණාද? ඒ ලෙඩවීම ඔබේ, ඒ මහලු බව ඔබේ, ඒ මරණය ඔබේ. ඔබ ජරා මරණයෙන් යුක්ත කෙනෙක්. මේ කය මම මගේ කියලා ගත්ත කමයි තණ්හාව, දුකට හේතුව තණ්හාව කියලා කිව්වේ. ඒක උනේ කොහොමද තණ්හාව?
රූපී ඇත්ත ඇති හැටි නොදන්නකොට රූපී ඇත්ත ඇති හැටි නොදකින්නකොට ඉබේමයි මම කියලා මගේ කියලා පෙනෙන කම ඉපදිලා තියෙන්නේ. අපේ ලෝකෙට යථාර්ථය කියලා දෙයක් දන්නේ මේ කය මම කියන තැනකින්මයි ඉපදුනේ, මම කියන මට්ටමකමයි හැදෙන්නේ වැඩින්නේ, මම කියන මට්ටමකමයි මැරලා යන්නේ. මේ කය මම කියන ගතිය උපන්නේ කයේ ඇත්ත නොදන්නාකම කියන ධර්මතාවයකින් නේද කියලා දන්නේ නැති අපේ ජීවිතේ හැමදාම තියෙන අඳුරක් ඇතුලේ, අවිද්‍යාව ඇතුලේ, කෝෂයක් ඇතුලේ. මං කියන දේ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න බලන්න. මට තේරෙනවා මේ කාරණා, නමුත් දුර්වලයි. මම මේට වඩා සරල කරන්න දක්ෂ මදි. නමුත් බුදුදහම ස්වභාවයෙන්ම ගැඹුරුයි. අපි හැම කෙනෙක්ම කියන්න බැරි තරම් අසරණ ස්වභාවයක හිර වෙලා ඉන්න අය මේ සත්‍ය නොදන්නා කම නිසා. ඒ නිසා මේක තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. තව සත්වයේ පුද්ගලයෝ ඉන්නේ කියන තැනකින්ම ඉපදිලා, තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින්ම ජීවත් වෙලා, තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින්ම මැරෙන අපි, ඒ අපේ පැවැත්ම නිර්මාණය වෙලා තියෙන්නේ මේ ඇත්ත නොදන්නා කම කියන වැස්ම තුලින් නේද කියලා දන්නේ. ඔකට කියනවා මේ මම ඉන්නවා, තව සත්වයේ පුද්ගලයෝ ඉන්නවා කියන ටිකට කියනවා ලෝකේ කියලා. ලෝකේ කියන්නේ දුක කියන එක. ඔය ලෝකය පවතින්නේ, ඔය ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා. දැන් මේ කය මම කියලා මගේ කියලා මම ලෙඩ වෙලා අනේ මට පිළිකාවක් හැදිලා නැත්තම් මාටියක ඇඟේ හොරි කුෂ්ඨයක් හැදිලා මගේ කකුල නැහැ, මගේ අත නැහැ, මම දැන් අංශභාග රෝගියෙක් කියලා කය අනුව පෙරලෙන හිතකින් දුක් විඳ විඳ හිටියොත් අපි දුක් විඳින අපි දිහා බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් පැත්තක හිටියොත් අර පඹය වූතන මිනිසයා කියලා දුක් විඳිනකොට මිනිස්සයා හදපු පුද්ගලයා පැත්තක හිටියොත් එයාට දෙපැත්තක් වෙනිනවනේ. ඒ වගේ මේ කය දිහා බලාගෙන අනේ මගේ හොරි කුෂ්ඨයක් හැදිලා, අනේ මගේ මූණ විරූප වෙලා, මාව පිච්චිලා කියලා දුක් විඳිනකොට, කය මම කරන දුක් විඳ විඳ ඉන්නකොට ඉන්න අපි තන අපි දිහා බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේ නමක් දැක්කොත් කෙනෙයි අනේ තමන්ගේ නොවන පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, අවකාශ ධාතු කියන පංච මහ ධාතුවක් තියෙන තැන, නැත්තම් පඨවි, ආපෝ, තේජෝ, වායු කියන සතර මහ ධාතුවක් තියෙන තැන සතර මහ ධාතුව පිරිසිඳ නොදන්නා කම නිසා මම මගේ ආත්මයයි කියන අදහසකින් සතර මහ ධාතුව බදාගෙන කෙලෙස් වශයෙන් දුක් විඳිනව නේද කියලා සත්ව පුද්ගල භාවයෙන් මමත්වයෙන් දුක් විඳින අපේ මනසත් පෙනෙයි. සත්ව පුද්ගල භාවයට අහු නොවිච්ච, මම කියන සංඥාවට අහු නොවිච්ච යථාර්ථයේ පවතින ඇත්තත් පෙනේ. භාග්‍යතුන් වහන්සේට පෙනේ මෙහෙම සතර මහා ධාතු රූපයක් තියෙන තැනක ඒ ටික නොදන්නාකම නිසා පුද්ගල භාවයෙන් ජරා මරණ දුක් විඳින කෙනෙක් වෙන්නේ. දැක්කොත් උන්වහන්සේ දැක්කලා සංවේගයෙන් අපි ගාවට ඇවිල්ලා පින්නනවා. ඉපදීම, ලෙඩවීම, මහලු බව, මරණේ ස්වභාව කොට ඇති මේ පැවැත්ම දුක. එබඳු ස්වභාවයෙන් යුක්ත රූපය මම මගේ ආත්මයයි කියලා දකින්න කමයි ඔබට මේ දුක උරුම කරලා තියෙන්නේ. ওই දුකට හේතුව තණ්හාව. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා දකින්න කම කියලා පෙන්වුවා. ඔබ ওই ජාති ජරා මරණ දුකෙන් මිදෙනවා කොහොමද? මේ කය දකින්න. නේතං මම නේසෝ හමස්මෙන් නෙමේසෝ අත්තාති. මේ කය මම නෙමෙයි, මේ කය මගේ නෙමෙයි, මේ කය මගේ ආත්මය නෙමෙයි කියලා දකින්න. මේ කය සතර මහා ධාතුයි, ආහාර ප්‍රත්‍යයෙන් හැදුනේ කියලා දකින්න.
මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියන දැක්මක් හදාගත්තොත් ජරා මරණ ඔබ එක්ක නැහැ. ඔබ ජරා මරණ එක්ක නැහැ. රූපේ දිරුවට රූපය ඔබේ නෙවෙයි නම් දිරන බව ඔබේ වෙන්නේ නැහැ. රූපේ දිරනවා, මහලු වෙනවා. මහලු වෙන රූපේ ඔබේ නම් ඔබ මහලු වෙන්නෙක් වෙලා. රූපේ ලෙඩ වෙනවා. ලෙඩ වෙන රූපේ ඔබේ නම් ඔබ ලෙඩ වෙන කෙනෙක්. ලෙඩ වෙන කය ඇතුව ලෙඩ හිත ලෙඩ කරගන්න එපා. ලෙඩ නොවන හිතක් හදාගන්න. දිරන කය ඇතුව නොදිරන කෙනෙක්, අජර කෙනෙක් වෙන්න. මැරෙන කය වෙනුවට අමර කෙනෙක් වෙන්න. ඔබ මේ කය ඇසුරු කරගෙන ඉන්න තාක් ජරා මරණයෙන් යුක්තයි. මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා යම් වෙලාවකද නොදකින්නේ, එදාට ඔබ ජරා මරයි. ජරා මරණයකින් ඔබ පණවන්න බෑ. මම ලෙඩ වෙලා, මහලු වෙලා, මරණයටපත් වෙලා කියලා ඔබට ඔබව පණවන්න තැනක් නැති වෙනවා කියලා මම මගේ ආත්මයයි කියලා නොගන්නේ නම් තණ්හාව නැහැ. මගේ නෙමෙයි, මමත් නෙමෙයි, මගේ ආත්මෙත් නෙමෙයි. එයාට දුක් දුම්නස් එන්නේ. කිමුතුනි, මේ වටාපත පැත්තකට දාලා තිබුණොත් වේයෝ කාලා ටික දිරනකොට ඕගොල්ලන්ට හිතනවද අනේ මම වයසට යනවා කියලා හිතෙනවද? මේ ආරමුණ මේ වටාපත දිරනකොට, ජරා ජීර්ණ ස්වභාවයට පත් වෙනකොට අනේ මම වයසට යනවා නේද කියලා දුක් දුම්නස් එනවද? නෑ. ඇයි ඒක? තමන්ගේ නෙමෙයි නිසා. තමන්ගේ ආත්මෙ නෙමෙයි නිසා. තමන්ගේ ජීවිතේ නෙමෙයි නිසා. ඒක බහැර අරමුණක් නිසා. ඉතින් බැරි වෙලා ඒ වස්තුව තමන් වුණා නම්, තමන්ගේ ජීවිතේ වුණා නම් අනේ මම දැන් දිරන්නෙක් වෙයි. ඒ වගේ හොඳට දකින්න මේ සතර මහා ධාතු කය සතර මහා ධාතු නම් ඒක මම නෙමෙයි නම්, මගේ නෙමෙයි නම්, මගේ ආත්මය නෙමෙයි නම් ඒක දිරුවට තමන්ට දුක් දුම්නස් එන්නේ කොහොමද? ඒක තමන්ගේ නෙවෙයි නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක්ඛ නිරෝධය කියලා. මොකද්ද? මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා ගන්නෙ නැත්තම් දුකෙන් මිදෙනවා. ඒ හින්දා සම්මා දිට්ඨි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා, දුක් නැති කරන ප්‍රතිපදා. මොකද ඇත්ත ඇති හැටි දකින්න. ඒ නිසා ඇත්ත ඇති හැටි දකින්න මේ කයේ ඇත්තම ස්වභාවය ඔබ පෙන්වන්න. ඔබට ඒ ඇත්ත ඇති හැටි දකින්න බුදුරජාණන් වහන්සේ උපකාරකුත් කළා. සතිපට්ඨාන වඩන්න කායගත සතිය පෙන්වන්න. ඔබ කායගත සතිය වඩනවා කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව වඩන කුමක් නිසාද? කායගත සතියෙන් කරන්නේ කයේ සැබෑම ස්වභාවය ටික ටික පෙන්නනවා. සැබෑම ස්වභාවය පෙන්නකොට මේ කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මය කියලා දකින ගතිය ටික ටික ගෙවෙනවා. කය මම කියලා, මගේ කියලා, මගේ ආත්මයයි කියලා ගත්ත ගතියෙන් මිදෙනවා හිත. කය මම, මගේ ආත්මයයි කියලා දකින කමෙන් හිත මිදුනොත් ඔබට ලං වෙනවා ටික ටික අජරාමර බව. ඔබ ජරාව ධර්මයෙන් මිදෙනවා ටික ටික. මරණ ධර්මයෙන් මිදෙනවා ටික ටික. ලෙඩ වෙන ධර්මයෙන් ඔබ මිදෙනවා ටික ටික. ඔබ මිදෙන්නේ මේ කයෙන් නෙමෙයි. ඔබ මිදෙන්නේ ජරා මරණයන්ගෙන්. ඔබට උරුම උනේ මේ කය නෙමෙයි. උරුමුනේ ජරා මරණ. හොඳට දකින්න. ඒ හින්දා සතිපට්ඨාන වඩන්න ඉස්සෙල්ලා චතුරාර්ය සත්‍ය ගැන නුවණ තියෙන්න ඕන. චතුරාර්ය සත්‍ය අපි කෙටියෙන් ආවර්ජන කරලා බැලුවොත් මොකද්ද? ඉපදීම ස්වභාව කොට, ලෙඩවීම ස්වභාව කොට, මහලු බව ස්වභාව කොට, අත මරණය ස්වභාව කොට, අප්‍රිය පුද්ගලයෝ ලැබීම,
ප්‍රිය වස්තු ප්‍රිය දේ නැතිවීම නිසා දුක එන්න පුළුවන් මේ ජීවිත වටපිටාවම දුකයි කියලා තමන්ගේ ජීවිතේම පෙවුනා නම් තමන්ව පෙවුනා නම් දුක්ඛේ ඥානං කියනකොට තව වෙන මානසිකාරයක් දකින්න එපා. මේ සැබෑ සත්‍යයක් අපි චතුරාර්ය සත්‍ය අවබෝධ සත්‍ය අවබෝධයක් නේද? ඒ ඇත්ත තමන්ගේ ජීවිතයෙන් පරිබාහිර එකක් වෙන්න බෑ. අපේ ජීවිතයයි බුදුහාමුදුර පෙන්නේ. මේ ජීවිතය දැක්කා එයා දුක්ඛ සත්‍ය හැටියට. දුකට හේතුවක් දැක්ක මොකද්ද? මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගත්ත කමට නේද? ඒ කමේ ප්‍රතිඵලය තමයි මට මෙහෙම දුකක් හම්බ වෙච්ච බව. දුක්ඛ නිරෝධයත් පැනෙව්වා. මේ කය මම කියලා මගේ කියලා මගේ ආත්මයයි කියලා නොගන්නවා නම් නොදකිනවා නම් මේ සියලු දුක් වලින් නිදහස් වෙනවා. දුක එක මන්නේ මං එක්ක දුක නැහැ. ජරා මරණ මං එක්ක තියනවා නෙමෙයි, ජරා මරණ මං එක්ක නැහැ. ඔබ අයින් කලේ රූපය විතරයි. ඔබ අයින් වෙලා ඉබේම ජාති ජරා මරණ ධර්මයන්ගේ. අද ඔබ ගත්තේ රූපේ විතරයි, අයිති වෙලා ඔබට ජාති ජරා මරණ. එයා ජාති ජරා මරණ කියන මේ ටික තමන්ගේ ජීවිතය කියලා දන්නවා. ඒබඳු ජීවිතයක් ලැබුණේ මේ කය මම මගේ ආත්මයයි කියලා ගත්ත හිඳයි කියලා දන්නවා. මේ කය මම මගේ ආත්මයයි කියලා පෙනෙන, දැනෙන, හැඟෙන මේ මානසික මට්ටමේ මිදුණොත් ජරා මරණකින් තමන්ව පණවන්න බෑ. ඒ ශනේම ඒ මොහොතම මේ ජීවිතේම අජරාමර වෙනවා කියලා දන්නවා. දන්න හින්දා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. මොකද දුක් නැති කිරීම ප්‍රතිපද සම්මාදිට්ඨිය ඇත්ත පෙන්නනවා කයේ මම කියන හැඟීමෙන් හිත මිදෙනකම්. සතිපට්ඨාන කායගත සතිය පෙන්නනවා යා මෙහෙම මම කියලා හිතුණට මම කියලා පෙවුනට මෙතන තියෙන සතර මහා ධාතුවක් නේද කියලා පෙන්නනවා. මේ විදර්ශනා කරන හැටි විදර්ශනා කරනවා. ලෝකයා පෙනෙන්නේ තියෙන දෙයමයි පෙනෙන්නේ, පෙනෙන දෙයමයි තියෙන්නේ කියලා හිතෙන්නේ. මිනිස්සෙක් මම කියලායි පෙනෙන්නේ, ඉන්නෙත් මමමයි කියලා ලෝකයා හිතන්නේ. කයත් මම ඉන්න හින්දම මම කියන දැනුමත් මට තියෙයි. හිතේ කයනොයි දෙකෙන්ම ලෝකයට මම වෙද්දී. පින්වතුනි, ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා සහ අශෘතවත් පුතඥයා කියන බෙදීම ඇති වෙන්නේ කොහොමද කියලා දන්නවද? අශෘතවත් කියන්නේ අහලා නැහැ. සත්‍ය අහලා නැහැ. සත්‍ය දන්නේ නැහැ. සත්‍ය අවබෝධ කරගෙන නැහැ. මොකද්ද? එයා දන්නේ සත්‍යකුයි ඉන්නේ සත්‍යකුයි පෙනෙන්නේ. මට පේන්නේ සත්‍යයක්, ඉන්නේ සත්‍යයමයි කියලා පෙනෙන්නේ. පෙනෙන දෙයි පවතින ස්වභාවයයි දෙකම එකයි කියලා එයා හිතන්නේ. ඒත් එහා යමක් කවදාවත් අහලා නැහැ. අවිද්‍යාව කියන එකක් එයා දන්නේ නැහැ. හම්බෙලා නැහැ. ඕකට කියනවා වෙන ඒට මේ හම්බ වෙන මානසික මට්ටමට වඩා විශේෂ දෙයක් තමන්ට අයිති නොවුණු, තමන්ගේ ජීවිතේ සතු නොවුණු, මේ ලෝකෙට අයිති නොවුණු දෙයක් අහලා නැහැ කවදාවත්. ඒ හින්දා එයාට කිව්වා මොකද්ද? අශෘතවත් කියලා. ශ්‍රුතවත් කියලා කියන්නේ මොකද්ද? අහලා තියෙනවා. මොකද්ද? යථාර්ථය, සත්‍ය. මොකද්ද? මට සත්‍යයක් කියලා පෙවුනට, මම සත්‍යයක් කියලා බැලුවට තියෙන්නේ මේ රූපේ සතර මහා ධාතු නේද? රූපේ ඇත්ත. තියෙන්නේ සතර මහා ධාතුයි, පේන්නේ සත්‍යයක් කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අහලා තියෙනවා, දන්නවා. එයාට සත්‍යයට අනුලෝම වූ නුවණක් තියෙනවා, සත්‍ය අනුලෝමික ඥානයක් තියෙනවා, හඹාගෙන යන්න තැනක් තියෙනවා එයාට. මම කියලා හිතුණට, මම කියලා පෙවුනට මේ කයේ සැබෑ ස්වභාවය සතර මහා ධාතුයි නේද කියලා දන්නවා. මම කියලා පෙවුනට, මම කියලා හිතුණට තමන්ට එහෙම හිතෙනවා තමයි. තමන්ට එහෙම පෙනෙනවා තමයි. මට එහෙම පෙවුනට, මට එහෙම දැනුණට තියෙන දේත් එහෙම විය යුතුයි කියලා ධර්මයක් නැහැ. තියෙන්නේ සතර මහා ධාතු අනාත්ම ස්වභාවය. කෙනාගේ පැත්තෙන් බැලුවොත් ආත්මවයි පෙනෙන්නේ. නමුත් යථාර්ථය අනාත්මයි.
සත් පටවියාපෝ තේජෝ වායෝ කියන්නේ අනාත්මයි. අනාත්මය නොදන්නකොට ආත්ම සංඥාවක් යෙදිලා මේ තියෙන්නේ. ඔන්න ඔය ටික අහලා තියෙනවා. ඒ හින්දා යට කියන ශ්‍රුතවත් කියලා. ශ්‍රුතවත් කියනකම නිසා සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මෙන් එයාට පුළුවන්කම දැන් තියෙනවා. සත් ධර්මය අහලා තියෙන හින්දා එයා නිතරම හිතනවා මම කියලා හිතුණට මම කියලා පෙවුනට මෙතන තියෙන්නේ සතර මහා ධාතුයි කියලා පෙන්වනවා. ඒත් හිත පිළිගන්නේ පෙනෙන්නේම මම වගේම. මොකද බොහෝ කාලයක් කල්ප ගණන් මේ කෙලෙසේ ඇසුරු කළා වුරුව. සත්‍යයක් කියලා හිතුණට සත්‍යයක් කියලා පෙවුනට මේ රූපේ තියෙන සතර මහා ධාතුයි නේද කියලා පෙන්වනවා. ඒත් හිත පිළිගන්නේ නැහැ. ඒ වෙලාවේදී තමන් එකම තර්කකට යුතුයි විතර්කකට යුතුයි. ඉතින් මම නම් මේ කය මගේ නම් කණ්ඩ බොණ්ඩ නොදී තියෙන්න ඕනේ. බත් පාන් කවුපි මුංගට හින්දාම කය හැදෙනවා නම් බත් පාන් කවුපි මුංගට කියන සත්ත්ව පුද්ගල නොවන කොටස් ආහාරය. අනාත්ම ආහාරයක් නිසා ආත්ම ඵලයක් හැදෙන්නේ නැහැ. ඒ නිසාද කය අනාත්මයි. මම කියලා පෙවුනට මම කියලා හිතුණට මේ කය අනාත්මමයි කියලා තහවුරු කරනවා. ඒත් හිත පිළිගන්නේ. එතකොට තවත් තර්කකට යොතුයි. හරි. අපිට හිතෙන්නේ මේ කය මගේ කියලාමනේ. අපි මෙහෙම තර්කයක් කළොත් මේ ඉන්න පින්වතුන් අතරින් මට අත උස්සලා අවංකවම කියන්න සිය කැමැත්තෙන්ම ලෙඩ වෙන්න කැමති අය කවුද කියලා? ලෙඩ වෙන්න කැමති අය ඉන්නවද කවුරුවා? නැහැ. හොඳයි. අපි බලමු තර්කානුකූල. ඔබ ලෙඩ වෙන්න කැමතිත් නැත්තම් කයත් ඔබේ නම් ඇයි මේ කය ලෙඩ කරගන්නේ? ඔබත් ලෙඩ වෙන්න කැමති නැත්තම් කයත් මම නම් මගේ නම් ඔබේ නම් ඉතින් ඔබට පුළුවන්කම තියෙන්න දෙපැ ලෙඩ කර නොගෙන ඉඳින්න. ඔබ කැමති නෑනේ ලෙඩට. මං කියන දේ තේරෙනවද? ඔගොල්ලෝ තර්ක කරන්න ඕගොල්ලෝ එක්ක. එහෙනම් මේ වංචාව අපිට අහු වෙන්න ඕනේ. මේ කය මම කියලාමයි තේරෙන්නේ. ලෙඩ වෙනවට කැමතිත් නෑ. හැබැයි කයත් මමයි. ඔබ ලෙඩ වෙන්න කැමතිත් නෑ. කයත් ඔබේ නම්. ඔබට පුළුවන් වෙන්න ඕනේ ලෙඩ නොවි තියාගන්න. ඔබ ලෙඩ වෙන්න කැමති නෑ. නමුත් ලෙඩ වෙනවා නම් එකෙන් කියනවා කය ඔබේ නෙමෙයි අනාත්මයි කියලා. ඔබේ gedara තියෙන ඕන බඩු මුට්ටුවක් විසිකරන්න හෝ කඩන්න හෝ බිඳින්න හෝ ඔබට අයිතියක් ඔබට පුළුවන්කමක් තියනවද නැද්ද? පුළුවන්. අල්ලපු gedara කෙනෙකුගේ gedara තියෙන බඩු මුට්ටුවක් කඩන්න බිඳින්න ඔබට පුළුවන්ද? බෑ. ඇයි ඒක තමන්ගේ නෙමෙයි මේක තමන්ගේ නිසා. එහෙනම් තමන්ගේ නම් මේ කය ඔබට පුළුවන් වෙන්න ඕනේ ලෙඩ නොවි තියාගන්න. හොඳයි මට කියන්න මෙතන ඉන්න ඕගොල්ලන්ගෙන් කවුද මහලු වෙන්න කැමති අය? මහලු බවට යන්න කැමති අය අත උස්සන්න. කවුරුවත් නැහැ. හොඳයි. ඔබත් මහලු වෙන්න කැමති නැත්තම් කයත් ඔබේ නම් ඇයි මහලු වෙන්නේ? ඇයි දිරන්න දෙන්නේ? ඉතින් ඕගොල්ලන්ගේ කය තමන්ගේ නම් තමන්ගේ පාලනේ තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ලක්ෂණෙනුත් හිතට ටොක්ක කරලා පෙන්වන්න. උඹ සත්වයක් කියලා දැක්කට පුද්ගලයෙක් කියලා දැක්කට මම කියලා දැක්කට උඹේ හිතට හිතුණාට මේක හිතේ ඇතිවෙච්ච වංචනික ධර්මයක් ගෙවා දත යුතු ධර්මයක් විසම පැවැත්මක් මිසක යථාර්ථය මගේ නොවන බවයි. කවුද කැමති මට කියන්න මෙතන ඉන්න ඕගොල්ලන්ගේ මැරෙන්න කැමති කවුද? තමන් මරෙන්නත් කැමති නැත්තම් කයත් තමන්ගේ නම් ඉතින් මේ කය නැසෙන්නේ නැති වෙන්න තියාගන්නකො. බෑ කියනවා නම් එකෙන් කියනවා හිතෙන් කය මම කිව්වට හිතට කය මම වගේ පෙවුනට කය යථාර්ථය අනාත්මයි කියන එක කියනවා නේ. ආන් එහෙම තරක කරලා පෙන්නලා එහෙම තර්ක විතර්ක කරනකොට තේරෙයි ගෙවා දැමිය යුතු කෙලෙසිකුයි මේ ගතිය මිසක ඉවත් කළ යුතු විස දෝෂයක් මිසක
ආදරෙන් මම කියලා පරිහරණය කළ යුතු රැකගත යුතු ගතියක් නෙමෙයි මේ තියෙන ගතිය කියලා තේරෙයි ඕගොල්ලන්ට. අන්න ඒ ඇත්ත අහගත්ත කෙනාට කියන්නේ ශ්‍රුතවත් කියලා අහගෙන තියෙයි. එදා අන්න දැන් එයා සුදුසුයි සතිපට්ඨානෙ වඩන්න. සතිපට්ඨානෙ කායගත සතිය කායानुපස්සනාවෙන් කරන්නේ මොකද්ද? නිමිති වශයෙන් ගන්න පුළුවන් කොටස් නම් තියෙන්නේ 12යි. කාය කියන්නේ කොටස් කියන එක. කුණුප කොටස් 12ක් තියෙනවා. කෙස්, ලොම්, නිය, දත්, සම්මස්නහර. මේ එකින් එක පෙන්නලා මේකේ තියෙන අසුභ ස්වභාවය සත්ව පුද්ගල නොවන කලාප ස්වභාවය නැවත පෙන්නනවා. කොහොමද? මම කියලා හිතුණට මම කියලා පෙවුනට මෙතන තියෙන මෙහෙම කුණුප කොටස් ටිකක් නේ කියලා බලනවා. මම කියන හැඟීම කයට බැහැ ගන්න ඉඩ දෙන්නේ. කය මම කියන හැඟීමට සැසඳෙන්න ඉඩ දෙන්නේ. හිතේ තියෙන ගතිය කයේ ගතිය වෙන්න, කයේ ගතිය හිතේ ගතිය වෙන්න දෙන්නේ. දන්නවා බැරි වෙලා හරි කයේ ගතිය හිතේ ගතිය වුණොත්, හිතේ ගතිය කයේ ගතිය වුණොත්, කය දිරන ගමන්ම හිතත් දිරනවා, ලෙඩ වෙනවා. කය ලෙඩ වෙනකොටම හිතත් ලෙඩ වෙනවා, මම ලෙඩ වුණා කියලා. කය නැසෙනකොටම මම මැරෙන්නේ කියලා දුක් වෙනවා කියන එක දන්නවා. එහෙනම් යා කරන්නේ සිතේ ගතිය. ආත්ම සංඥාව බහලන්නේ අනාත්ම රූපයට. සංඥාව අනාත්මයි, රූපය සංඥාව ආත්මයි, රූපය අනාත්මයි දෙක පෙන්නනවා. සතිපට්ඨානේ වඩන්නේ මොකටද කියන එක එතකොට අපි දැනගන්නවද? මේ විදිහට රූපේ පවතින කුණුප කොටස් ටිකක් කොට්ටාස 32ක් කොට්ටාස වශයෙන්ුත් එක නිමිති පෙන්න වැඩ කටයුතු කරනවා ගෙවල් දොරවල් වල. මොකක් නිසාද? එයා දන්නවා මෙහෙම පෙන්වන්න බැරි වෙන හැම තැනකම මම මගේ කියලා හිතට මේ කය මගේ කළා පෙන්නනකම ගෙවෙන්නේ නැහැ. මේ කය මම කියලා මගේ කියලාමයි දැනෙන්නේ. ওই දැනීම තියෙන තාක් ජරා මරණ දුක් විඳින්න වෙනවා කියලා එයා දන්නවා. දුකක් දන්නවා, දුක්ඛ සමුදයක් දන්න නිසා මේ විදිහට බලබලා හිටියොත් මම මගේ ආත්මය කියන මේ හැඟීම ගෙවෙනවා. එහෙම වුණොත් සියලු ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා කියලා දන්නවා. දුක ඇතිවීම නැතිවීම දන්න නිසා වළම්පි ගන් ටික හොදනකොට, ගේ අතු ගන්නකොට, වතුර කලයේ ගේනකොට දැන් නල්ලින් නැනේ ටැප් එක ගාවට යනකොට මොකද කරන්නේ? මේ කය කොටස් වශයෙන් පෙන්නනවා. දන්නවා මේක බලන්නේ මොකටද? තව මෙහෙමත් පෙන්නනවා. මම කියලා හිතුණට මම කියලා පෙවුනට ඇත්තටම පේනවනේ. පෙවුනට තියෙන්නේ මේ වගේ කුණුප කොටස් 32ක් නේද කියලා පෙන්නනවා. මට පෙනෙන දෙයට, මට දැනෙන දෙයට තියෙන දේ සැසඳෙන්නේ නැහැ. තියෙන දෙයට මම කියලා හිතේ තියෙන ගතිය සැසඳෙන්නේ නැහැ. සැසඳෙන්නේ නැති වෙන්න ඕනේ. ওই විදිහට බලන්න පුළුවන්. එහෙම නැතිනම් ධාතු මනසකාරය මේ ශරීරේ මේ කය මම කියලා හිතුණට මගේ කියලා හිතුණට තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු නේද කියලා පෙන්නනවා. පිළිගන්නේ නැත්නම් තව ටිකක් විස්තර කරනවා. බාහිර ගස්වැල් වල තියෙන තද ස්වභාවයක් තියෙන, පොළවේ පස් වල තියෙන තද ස්වභාවයක් තියෙන, ඒ ස්වභාවයේ සත්පුද්ගල නොවන ගතියක් තියෙන ඒ ගතිය සමානවමයි කෙස්ලුම්නිය දත් සම් කියන මේ කොටස් ටිකට කියලා පෙන්නනවා. පෙන්න මේ කය මම කියලා මගේ කියලා තියෙන ගතිය කයට බැඳෙන්න දෙන්නේ නැහැ. කයට බැහැලෙන්න දෙන්නේ නැහැ. දන්නවා මේ කය මම මගේ ආත්මය කියන ගතිය යම් තාක් ඇද්ද ඒ තාක් ජරා මරණ දුක් විඳින්න වෙනවා කියලා දන්නවා. මේ කය මම කියලා මගේ ආත්මය කියලා පෙන්නනකම විස දෝෂයක් කියලා දකිනවා. දුක උරුම කරවන හේතුවක් කියලා දකිනවා. දුක්ඛ සමුදය කියලා දකිනවා. දැකලා එයා කැමති දුකෙන් නිදහස් වෙන්න. එයා බයයි ජරා මරණ දුකට. මේ මම කියන ගතිය මේ ජීවිතේ ජරා මරණ දුක විතරක් නෙමෙයි ඔයගලන්ට උරුම කරන්නේ.
අනන්ත අපරිමාණ සංසාර දුක උරුම කරනවා. සතර අපාය වැටලා කල්ප ගණන් දුක් විඳින ඒ දුකත් ඕගලන්ට උරුම කරනවා. මේ මම කියලා පෙන්නන ගතිය තණ්හාව විස දෝෂයක් හැටියටයි දකින්නේ. තණ්හාව කිව්වහම හිතේ ඇති වෙන කැමැත්ත කියන තැනකින් නෙමෙයි අදන්නේ. මේ කය මම මගේ ආත්මය කියලා උරුම කරවපු ක්‍රියාව කරන සිද්ධියයි දකින්නේ. දුකට හේතුව තණ්හාව කියලා. මේ ගතිය අයින් වුණොත් තමයි දුක නැති වෙන්නේ. ඒ ගතිය අයින් කරන්න තමයි සතිපට්ඨාන කායගත සතිය මේ විදිහට ධාතු වශයෙන් පෙන්වන්නේ. කුණුප කොටස් වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ පෙන්වනවා. නැත්නම් ඉරියාපත වශයෙන් පෙන්වනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපය අවකාශ ධාතුව අවරාගෙන රාශි වෙලා ඒ සතර මහා ධාතු කය අසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානේ පවතිනවා. ඒ සිතේ ඇති චේතනාව නිසා මේ සතර මහා ධාතු කය එහාට යනවා මෙහාට සැලවෙනවා නේද? පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු කය අසුරු කරගෙන කර්මානුරූපව පැමිණි විඥානේ පවතිනවා. සිතේ ඇතිවෙන චේතනාව මත චේතනහම් වික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියන සිතින් සිතලම හිතනවා හිතින් හිතලම කියනවා හිතින් හිතලම කරනවා නේ. එතකොට සිතේ ඇති වෙන චේතනාව මත ඉරියව් පැවැත්මක් වෙනවා මේ සතර මහා ධාතු කයේ. ඉරියව්වට පුද්ගල භාවයක් පනවන්නේ. ඉරියව්ව පුද්ගල භාවයෙන් ඇසුරු කරන්නේ සත්ව භාවයෙන් ඇසුරු කරන්නේ. මම ඉඳගත්තා මම හිටගත්තා මම යනවා තව සතෙක් යනවා පුද්ගලයෙක් යනවා කියන්නේ. සතර මහා ධාතු නම් කය සතර මහා ධාතු කයේ චලනයක් වෙනවා නම් වෙන්නේ මොකද? කය ඇසුරු කරගෙන පවතින චේතනාව නිසායි කියලා ඉරියාපතයත් පෙන්න මම කියලා හිතුණට මම කියලා පෙවුනට මේ සතර මහා ධාතු ඇසුරු කරගෙන පවතින කයේ ඇතිවෙන චේතනාව මත මේ සතර මහා ධාතු රූපේ එහාට මෙහාට යනවා නේද කියලා මේ කය පෙන්නනවා. මට සත්වයක් යනවා කියලා පෙවුනට මට සත්වයක් එනවා කියලා පෙවුනට මට සත්වයක් ඉඳගත්ත හිටගත්ත කියලා පෙවුනට එතන තියෙන්නේ පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින සිතේ තියෙන චේතනාව මත සතර මහා ධාතු රූපේ ඉරියව් පවත්වන එක නේද කියලා ඉරියාපතකින් පෙන්නනවා. ඒ විතරක් නෙමෙයි ඕන්න මම කියලා මේ කය දිහා බැලුවට මම කියලා හිතුවට මේ කයෙන් විඥාණය නිරුද්ධ වෙච්ච දවසට ඉදිමිලා නිල්වලා පුපුරලා ඕජා සරව ගලවන තත්වයටපත් වෙනව නේද? මම කියලා හිතුවට මම කියලා පෙවුනට මේ ශරීරය මස් දිය වෙලා ලේනහරි බැඳුම ඇටසැකිල්ලක් වෙනව නේද? නවසිවිතකයට ආදේශ කර කර බලන්න. මේකිනුත් කරන්නේ මේ පුද්ගල භාවයේ කයට බැහැ ගන්න බැරි කරන එක. මෙන්න මේ විදිහට ඔබ සතිපට්ඨානෙ වඩනවා නම් මේ සතිපට්ඨානය වඩන්නේ ඔබ දැන් දුක දන්නාකම නිසා ජරා මරණ සංඛ්‍යාත ජීවිතයේ දුකයි මේ දුක මේ විදිහට උරුමකම් කියලා දුන්නේ කිව්වේ මේ කය මම මගේ ආත්මය කියලා පෙනෙන මානසික මට්ටමටයි. ඒ මානසික මට්ටමත් පෙන්වන ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා ඇතිවෙච්ච කියලා. මේ මානසික මට්ටම මම මගේ ආත්මය කියලා නොදැක්කොත් නේතම් මම නිසවමස්මින් නෙමෙයි සවත්තාති. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා දැක්කොත් මේ දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා සතිපට්ඨාන කායගත සතිය වඩනවා කය මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියන ඇත්ත දකින්න. දුක පිරිසිදු දකින්න. ඒ ඇත්ත දකිනකොට මම මගේ ආත්මය කියලා ගත්ත කෙලෙසේ දුරු වෙනවා. සමුදය ප්‍රහාණය වෙන්න. ඔබ මේ විදිහට සතිපට්ඨානේ වඩනකොට දුක පිරිසිදු දකිනවා. දුක ආපු රූපේ සතර මහා ධාතුයි කියලා ඔබ පිරිසිදු දකිනවා. ඔහොම බලන්න සමුදය ප්‍රහාණය වෙනවා. මේ කය මම මගේ ආත්මය කියලා ඔබට දුක උරුම කරපු හේතුව ටික ටික අයින් වෙනවා.
නිරෝධය සාක්ෂාත් වෙනව කොහොමද? මම ලෙඩ වෙනවා, මම මහලු වුණා, මම මරණයටපත් වුණා කියන තැනකින් ජරා මරණයකින් තමවම පනව ගන්න බෑ. රූපයේ දිරුවට දිරන රූපයේ දිරුවා කියලා ධර්ම සංවේගයක් නුවණක් මිසක අනේ මම මහලු වෙලානේ කියන එකක් නැහැ. තමන් එක්ක මහලු බව නැහැ, මහලු බව එක්ක තමන් නැහැ. වෙන් වෙලා මිදිලා. අජරයි දැන්. බිඳෙන රූපේ බිඳුණා. මැරෙන රූපේ මැරුණාට හිතේ යනුව ගිහිල්ලා නැති හින්දා මම මැරෙන්නෙක් වෙලා නැහැ. මරණ එක තමනුත් නැහැ, තමන් එක මරණත් නැහැ. ඒ හින්දා අමරයි, නිරෝධය සාක්ෂාත් වෙලා. ඔබ සතිපට්ඨානේ වඩලා අවසන් වෙනකොට දුක පිරිසිඳ දැකලා සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙලා මඟ වැඩිලා ඉවරයි. ආවෙත් අපි එතෙන්ටනේ. ජීවිතේ පටන් ගත්තෙම අද මේ කය උරුමකම් කියන මම අද ඉපදීම ස්වභාව කොට ඇති කෙනෙක්, ලෙඩවීම ස්වභාව කොට ඇති කෙනෙක්, මරණය ස්වභාව කොට ඇති කෙනෙක්, මහලු බව ස්වභාව කොට ඇති කෙනෙක් නේද කියන තැනකින් ආරම්භ වුණේ. ඒකට හේතුවයි හොයාගෙන ගියේ මේ යථාර්ථය නොදන්නා නොදකින්නකම නිසා. මෙන්න මෙහෙම ගතියක් මනස යෙදිලා ඒ ගතියනේ මේ දුක මට උරුම කරලා තියෙන්නේ. මේ යථාර්ථය දැක්කනම් මේ ගතිය තෘෂ්ණාව නැමැති විස දෝෂය මේ දුක උරුම කරපු කාරණාව ගිලිහිලා යනවා. ඒ හින්දා මෙන්න මේ විදිහට බැලිය යුතුයි කියන නුවණකින් ඉන්නේ අපි ආවේ පටන් ගත්ත සතිපට්ඨානෙ වඩන්න. අනිත් පැත්තට වෙන සතිපට්ඨානෙ වඩනකොට දුක පිරිසිඳ දකින්න සමුදය ප්‍රහාණය වෙලා සත්පුද්ගල භාවයට පෙනුණු විස දෝෂය අයින් වෙලා තමන්වම දකින්නවා මම දැන් අජරයි අමරයි ව්‍යාධියෙන් මිදිලා අජරාමර වෙච්ච තමන්වම ඊට පස්සේ දකින්න එක තමයි ආපහු ප්‍රතිඵලය. වෙන කොහෙවත් නෙමෙයි නිවන කියලා දකින්නේ. කීනා ಜಾති ඉපදීම නැති වුණා. ඉපදීම නැති වුණොත් ජරා මරණ නෑම නෙනේ. තමන්වම දකින්න මම ඉපදීම නැති කළ කෙනෙක්. ජරා මරණයෙන් මිදුණු කෙනෙක් කියලා තමන්වම දකින්න. මෙන්න මේ විදිහටයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ, අවබෝධ කරගත යුත්තේ. මෙන්න මේ කාරණාව හොඳට දරන්න. අද අපි හිතාගෙන ඉන්නේ මේ පුද්ගලයෙක් මේ සත්වයක් කියන තැන ඉඳගෙනම සත්ව වූ පුද්ගල වූ ඒ මම කවද්ද සෝවාන් වෙන්නේ, කවද්ද සකදාගාමි වෙන්නේ, කවද්ද අනාගාමි වෙන්නේ, කවද්ද රහත් වෙන්නේ, කවද්ද මම නිවන් දකින්නේ කියලා පුද්ගල භාවය තුලින් ලබන මාර්ගඵලයක් නිවනක් තමයි අපි හොයා ඉන්නේ, බලාපොරොත්තු වෙන්නේ, දන්නේ. හොඳට මතක තබා ගන්න. පුද්ගල භාවයෙන් ලැබෙන මාර්ගඵලයක් හෝ මුද්ගල භාවය තුල නිවනක් ලැබෙනවා නෙමෙයි. පුද්ගල භාවයේ ගෙවීම මාර්ගඵලයි, පුද්ගල භාවයේ ගෙවීමම නිවනයි. තව නිවන සාක්ෂාත් කරන පුද්ගලයෙක් ඉන්නවා නෙවෙයි. මේ පුද්ගල භාවයේ ගෙවෙන ස්වභාවයෙන්ම අජරාමර වෙන මගයි කියන එක දකින්න. දැන් ওই චතුරාර්ය සත්‍ය දැනගෙන ඔබ සතිපට්ඨානෙ වඩනවා. ඒකෙදි ඔබට මම වැඩත් අඩු කරලා දෙන්නම්. ඔයගොල්ලන්ගේ ගෙවල් දොරවල් වල මහ විශාල වටිනා බඩු තියෙනවා. රත්තරන්, රිදී, සල්ලි, මිල මුදල් කෝටි ගණන් වටිනා මැණික් තියෙනවා කියලාත් ඔයගොල්ලෝ දන්නවා. ඒවට ඔයගොල්ලන්ගේ හිත බැඳිලා තියෙනවා ආසයි කියලා දන්නවා. ආසාව හොඳ නැහැ, තණ්හාවයි කියලාත් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ. මෙතනදී ඒ ආසාව ඔහොමම තිබුණාවේ. ඒවා අයින් කරන්න, ඒවා නැති කරන්න 아무තු උත්සාහයක් දරන්න එපා. ඒ අරමුණු විදර්ශනා කරන්න යන්න ඕනෙත් නැහැ. සත්ව පුද්ගල භාවයට හම්බ වෙන අරමුණු විතරක්ම විදර්ශනා කරන්න. දසමයක්වත් බුද්ධ ශාසනය අභිභව යන්න එපා. රූප තියනවා කියලා ඔක්කොම රූප බලන සතිපට්ඨාන කායගත සතියෙන් පෙන්නලා තියෙයිද? නෑ. පෙන්නලා තියෙන්නේ අජ්ජත්තං වා කායේ කායනුපස්සිය කියලා මේ ශරීරයේ තියෙන කොටස් ටිකත් බාහිර රූප වල බලන්න කියලා තියෙන්නේ මොකද්ද? පරසත්තානං වා පරපුග්ගලණං වා කියන ටිකයිනේ නේද?
හොඳට ඕගොල්ලෝ විදර්ශනා කටයුත්තේ සවිඥානික වස්තු ටික විතරයි. රන් රිදී ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මහා ගොඩක් ඕගොල්ලෝ සන්තකව තිබුණා වේ. තණ්හාවක් තිබුණා වේ. ඔක්කොම අරමුණක් ගන්න කරන්න යන්න ඕනේ. ආධ්‍යාත්මික මේ කයෙත් බාහිර සත්පුද්ගල භාවයත් එන අරමුණු ටිකක් විතරක් විදර්ශනා කරන්න. මේ ආධ්‍යාත්මික කය විදර්ශනා කරනකොට පුද්ගල භාවය ගෙවෙනකොට ඕවට ආස කර පුද්ගලයාත් ඒ අතර ගෙවිලා යනවා. එයා මේ අතර ඒවත් ගෙවිලා යනවා. ආධ්‍යාත්මික කයේ අයිතිය පුද්ගල භාවය නැති වෙලා වස්තු එක්ක විතරක් පුද්ගලයා ඉන්නවා වෙන්නේ නැහැ. ඒවට තියෙන ඔක්කොම ගෙවිලා යන නිසා සවිඥානික වස්තු ගැන විතරක් වග බලා ගන්න. මෙන්න මේ ටික කෙටියෙන් ගත්තොත් මෙන්න මේ ටික හඳුනා ගන්න. මෙන්න මේ එකම දේ පෘථග්ජන කෙනෙක් කර හිටියොත් සෝවාන් වෙනවා. සෝවාන් කෙනා කර හිටියොත් සකදාගාමී වෙනවා. සකදාගාමී කෙනා කර හිටියොත් අනාගාමී වෙනවා. අනාගාමී කෙනා කර හිටියොත් රහත් වෙනවා. රහතන් වහන්සේ මේ ටික කර හිටියොත් මොකක් වෙයිද? උන්වහන්සේට කල යුත්තක් නැහැ. කළා ඉවරයි. නමුත් උන්වහන්සේට ditta ධම්ම සුඛ විහරණය පිණිස පවතිනවා. අනේ මේ ලෝකයා මේ ඇත්ත නොදන්නා කම නිසා කෙලෙසකින් දුක් විඳිනවා. අනේ මේ ඇත්ත දැනගෙන මේ කෙලෙසෙන් මිදිනු මට මොනතරම් සුවයක්ද මොනතරම් ලාභයක්ද උනේ කියලා දුක් විඳින ලෝකයක් ඒ දුකෙන් නිදහස් වෙච්ච තමාවක් දකින්න උන්වහන්සේට බෙහෙවින් සෝසුම්නස් පිණිස පවතිනවා. මොකක්ද ඒ කෙටි ක්‍රමේ? මෙන්න මේ ටික. ආධ්‍යාත්මික කය හම්බ වෙනකොට මම කියලා හිතුණට මම කියලා පෙවුනට මේ රූපේ සතර මහා ධාතු නේද කියලා පෙන්වන්න. සතර මහා ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ ඉරියාපත වශයෙන් හෝ පටිකූල අසුභ නවසිවිතක වශයෙන් හෝ පෙන්න වාසය කරන්න. මම කියලා හිතුණට මම කියලා පෙවුනට දැන් හොඳට දන්නවා. හිතට මම කියලා හිතුණට හිතට මම කියලා පෙවුනට කය මම වගේමයි කියලා තේරුණාට කයේ යථාර්ථය වෙන එකක් කියලා අපිට තේරුණා. ඒ හින්දා මට මෙහෙම පෙවුනට තියෙන්නේ මෙහෙම දෙයක් කියලා බලන්න. සත්ව පුද්ගල භාවයට හම්බ වෙනකොට මට සත්වයෙක් කියලා හිතුණට පුද්ගලයෙක් කියලා හිතුණට එතන තියෙන්නේ රූපේ ඇත්ත මෙන්න මේක නේද කියලා පෙන්වන්න. දෙකක් තියෙන හැම වෙලාවෙම. ලෝකයට වඩා තමන් වෙනස්. තමන්ට හිතෙන්නේ පුද්ගලෙක් ඉන්නේ පුද්ගලෙක් කියලා ලෝකයේ හිතනකොට ඒ ලෝකයට වඩා විපස්සනාවක් මෙයාට තියෙනවා විදර්ශනාවක් මෙයාට තියෙනවා. මට මේ හිතට මම කියලා හිතුණාට හිතට මම කියලා තේරුණාට කයේ ස්වභාවය සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. සත්‍යයක් කියලා පෙවුනට සත්‍යයක් කියලා හිතුණාට මේ රූපය එතන තියෙන රූපයත් සතර මහා ධාතුයි කියලා පෙන්නනවා. ඔන්න ඔය ටික කරන්න ටික මුලින්ම අමතක වෙලා යනවා. සත්පුද්ගල භාවය ඇත්ත වෙලා සිතුවිලි වැල්ම යනවා. මතක් වෙන්නේ මෙච්චර අහගතත් ඇත්තයි කියලා අහගත්තට සත්පුද්ගල භාවයේ ආශ්‍රව බලවත් වැඩි සත්පුද්ගල භාවය ඇත්ත වෙලා සිතුවිලි යනවා. ඒත් මතක් කර නැවත මෙහෙම පෙන්වන්න හදනකොට ටික කලක් යනකොට සත්‍ය පුද්ගලෙක් කියලා හිතනකොට නෑ මට හිතුණට තියෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා ඇත්ත පෙන්වන්න පුළුවන්කම ඉක්මනට එනවා. මට්ටමට එනවා. ඒත් හිත පිළිගන්නේ නෑ තාම. එහෙම ආවත් හිත පිළිගන්නෙම සත්‍යයක් කියලාමයි. මටයි හිතෙන්නේ සත්‍යයක් කියලා මටයි පේන්නේ තියෙන්නේ සතර මහා ධාතුකෝට ඒත් හිත පිළිගන්නේ. හැබැයි විපස්සන ගතිය ඉක්මන් වෙනවා වෙනදට වඩා. මෙහෙම කරද්දී යම් දවසක් තියෙනවා මම සත්‍යයක් කියලා හිතුවට මම සත්‍යයක් කියලා බැලුවට තියෙන්නේ සතර මහා ධාතුයි කියන චුට්ටක් හිත පිළිගන්නවා චුට්ටක් වෙනදට වඩා තවත් බලනවා දැන් වෙනදට වඩා පිළිගන්න ගතිය වැඩි. ඔහොම ගිහලා දැන් හොඳට හිත පිළිගන්නවා නමුත් රැඳෙන්නේ. ඔහොම බලනකොට කිසිදු සැකයක් නැතුව ඇත්තටම රූපය අනාත්මයි. අනාත්ම රූපය අනාත්ම ස්වභාවය නොදන්නාකම නොදකින්නකම නිසා ආත්ම විදියටනේ පෙනිලා තියෙන්නේ කියලා තමන්ගේ පැත්තේ මේ දෝෂ වෙලා තියෙන කෙනෙක් පේනවා. මෙහෙම පෙනුණු කම නිසා නේද මේ දුක් විඳින්න උනේ කියලා දුකත් පේනවා.
ඔය දුක නැති වෙනවා මේ පෙනීම නැති වුණොත් මේ විදිහට පෙනෙනකම නැති වෙනවා මෙතන තියෙන ඇත්ත දැක්කොත් මේකම නේද සියලු දුකෙන් නිදහස් වෙන්න කරන්න තියන්නේ කියන එක බුදුහාමුදුරුවෝ කිව්වටවත් බණ කියලා දුන්නු හාමුදුරුවෝ කිව්වට නෙවෙයි Tamanටම පෙනෙන පිළිගන්න දවසක් එනවා. එදාට කියනවා දිට්ඨි සම්පන්නයි පරප්‍රත්‍ය රහිතයි කියනවා. එබඳු කෙනා සෝවාන් වෙච්ච කෙනා මේ ටිකම හිතන්නේ මේ කය මම කියලා හිතුනට තාම යට මම කියලා හිතනවා මම කියලා පේනවා. බලන වෙලාවට 100යි. අනිත් වෙලාවට අමතක වෙලා යනවා. මම කියලා හිතුවට මම කියලා පෙවුනට මෙතන තියෙන සතර මහා ධාතුනේ කියන දැන් වෙනද වගේ පොර කණ්ඩ ඕනේ තර්ක නැහැ. පිළිගන්නවා. පහසෙන් කළ හැකි. ඔහොම ගන්නකොට සකදාගාම වෙනවා. දැන් තවත් පහසුයි. නමුත් පුද්ගල භාවයේ අසුර තවත් බලවත්. තව ඉදිරියට තියෙයි. ඔහොම යම් දවසක් තියෙයි. ඒවන් තෙපරිවට්ටන් ද්වාදසාකාරං යතහ භූත ඥාන දර්ශන සුවිසුද්ධං හෝසි. මේ ත්‍රිපරිවට්ටයේ 12 ආකාරකින් වැඩිලා ඉවර වෙච්ච දවසට යතහ භූත ඥානයේ පිරිසිදු වෙනවා. මොකද්ද? මේ දුකට හේතුව මම මගේ කියලා ගත්ත එක මම මගේ කියන ගතිය දුරු වුණොත් දුකෙන් නිදහස් වෙනවා. ඒ නිසා කය ඇත්ත ඇති හැටි දැක්ක යුතුයි කියලා ඕගලන්ට යම් සත්‍ය ඥානයක් ආවනම් දැන් ඕගොල්ලෝ කළ යුතුයි කෘත්‍ය ඥානය. සතිපට්ඨානේ වඩනවා. මේ රූපේ සත්‍යයක් පුද්ගලයෙක් මට සත්‍ය පුද්ගලයෙක් කියලා හිතුණට මෙතන තියෙන සතර මහා ධාතුයි නේද කියලා රූපේ පිරිසිදු දකින්න බව සමුදය දුරු කරන බව නිරෝධය සාක්ෂාත් කරන විදිහට කටයුතු යෝගල කරනවා. කළාම රූපය පිරිසිදු දැකලා ඉවර යතහ භූත ඥානය පිරිසිදු වෙනවා. සය ධාතුවක් ආකාරයකට සතර මහා ධාතුව ආකාරයටම පේනවා. පෙනුණු දවසේදී සමුදය ප්‍රහාණය වෙනවා. තණ්හාව ආශ්‍රවය කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා. මිදුණාම දුක් නැති වෙනවා. ඒ නිසා මේ යථාභූත ඥාන දර්ශනය තියෙන තැනට ලං වෙන එකටයි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියලා කියන්නේ. ඔන්න ඔය විදිහට දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ කියලා මෙන්න මේ ටික දැනගෙන සතිපට්ඨානේ වඩනවා විදර්ශනා කරනවා. ඊට පස්සේ මෙහෙම විදර්ශනා කරන්න ගියාට දැනගත්තට ඉගෙනගත්තට කරන්න හිත තියනකොට කරන්නම බෑ. පුද්ගල භාවයට හිතේ තියෙන කතාව කෙලවලක් නැහැ තොර තෝංචියක් නැතුව එනවා. දන්නවා සත්‍යයක් පුද්ගලයෙක් කියලා හිතෙන්නේ මට මෙහෙම හිතුණට පවතින්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා බලනවා තිය කිට්ටු කරන්නවත් ඉඩ නැහැ. හිත සත්ව පුද්ගල භාවයේ පිළි අරගෙන හිතලා ගහලා බැනලත් ඉවරයි. එච්චර වේගයි කෙලෙස්. ඇත්ත කියලා දැනුණා. ඒ හින්දා ඔය ඇත්ත හැටි දකින්න චිත්ත සමතයක් ඕගොල්ලෝ උදව් කරගන්නවා. බුදු ගුණ, අසුභය, මරණය, මෛත්‍රිය, ආනාපාන සති භාවනාව වගේ චිත්ත සමාධිය ඇති වෙන කමඨහනක් ඕගොල්ලෝ වැඩි යුතුයි. ඒක හරිය ප්‍රතිඵලයි. හිත සමාධි කරගන්නවා මොකටද? ඇත්ත ඇති හැටි දකින්න උපකාර පිණිස. කොහොමද අපි වඩන සමතකමඨහන තුලින් ඇති වෙන සමාධිය උපකාර වෙන්නේ ඇත්ත ඇති හැටි දකින්න? මේ සමාධියෙන් කරනවා සත්ව පුද්ගල භාවයට සිහි වෙන අරමුණු ප්‍රමාණය තමා තුල අඩු කරනවා. සමාධියෙන් කරන්නේ සත්ව පුද්ගල භාවයට හිතේ තොර තෝංචයක් නැතුව කතා කර ඉන්න ගතිය අඩු කරනවා. සත්ව පුද්ගල භාවයේ වැල් යන එක අඩු කරනවා. ඒ විතරක් නෙමෙයි හම්බ වෙන අරමුණේ පුද්ගල සංඥාවේ ඝනත්වයත් අඩු කරනවා. සමාධියකින් කරන්නේ සත්ව පුද්ගල භාවයට සිහි වෙන අරමුණු ප්‍රමාණයත් අඩු කරනවා. හම්බ වෙන උපදින අරමුණේ සත්ව පුද්ගල හැඟීමේ බලය අඩු කරනවා. කෙලෙස් තුනී කරනවා. අන්න එතකොට දැන් එයාට පුළුවන් එහෙම උපකාරක ධර්මයක් තියෙනකොට එයාට පුළුවන් සත්‍යයක් කියලා හිතුණට සත්‍යයක් කියලා පෙවුනට මෙතන තියෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නේ කියලා සය ධාතුව දිහා බලන්න. අන්න ඒ ඇත්ත බලන්න උපකාර පිණිසයි
ඔබ සමාධියේ වැඩි යුත්තේ. සමාධියෙන් කෙරෙන්නේ මොකටද? වැඩ දෙකක්. සමාධිය තියෙන්නේ ඇත්ත ඇති හැටිය දකින්න උපකාර පිණිස. ඒ සමාධිය කරන වැඩ දෙකක්. මොකද්ද? සත්ව පුද්ගල භාවයට උපදින අරමුණු ප්‍රමාණයත් අඩු කරනවා. උපදින අරමුණේ සත්ව පුද්ගලත්වයේ ඝනත්වයත් අඩු කරනවා. ඔන්න සමතකමට අහනකින් හිත වඩ මේ විදිහට ඇත්ත පෙන්වන ආධ්‍යාත්මික බාහිර ශරීරය. කය වචන දෙක ඕනෑවට වඩා අසංවර කෙනාට හිත සමාධි කරගන්න අපහසුයි. ඒ හින්දා කෙනාට හැකි ශක්ති ප්‍රමාණය කායික වාචික සංවරයකුත් හදා ගන්නවා සීලයක. නුවණැති පුද්ගලයා සීලයක පිළිතල සමතකමටහනක් වඩමින් විදර්ශනා කරනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. සීලයක පිළිතල සමතකමටහනකින් හිත වඩ ආධ්‍යාත්මික කය විදර්ශනා කරන කොහොමද? මේක කරන්න පුළුවන් S2 වහගෙන ඉඳගෙන ඉන්න ඕනේ. වාහනේ පදවද්දී, ගේ අතු ගාද්දී, මිදුළු අතු ගාද්දී, හාල්ට එක කරද්දී, වළම්පෙන් ටික හොදද්දී, රෙදි ටික හොදද්දී කරන්න පුළුවන්. සමහරවිට උදේට ස්පාසුවක් නැහැ වැඩ. ළමයි ටික එහෙන් නැගිටලා කෑ ගහනවා තමුණුත් වැඩට යන්න ඕනේ කල්ලබල ඇස්සේ ළමයි ටික අන්දලා පලන්දලා කොහොම හරි කරලා වාහනේට දීලා නැත්නම් ඉස්කෝලේ යවලා ওই ටිකේ සිහි කරගන්නවත් බැරි වුණා කියන්නකෝ. ඊට පස්සේ පැත්තකට වුණාම නිකන් හරි ඉඩක් ලැබුණොත් මම ළමයා අන්දලා පලන්දලා මේ ටික කරනවා කියලා කළාට ඇත්තට මෙතන තියෙන්නේ මට ළමයෙක් දරුවෙක් කියලා හිතුණාට එතන තිබුණේ සය ධාතුවක් නේ. අර වෙලාවේ බෑ වැඩ කටයුතු වැඩි දක්ෂ නැහැ අහුණා. නමුත් පස්සේ හෝ ඒක පිරිසුදු කරනවා. නුවණක් තියෙන කෙනාට අපි ඉන්න ගේ වටේ මාසයක් දෙකක් පුරාවට අපි කුණු රොඩු දානවා. මාසයක් දෙකක් පුරාවට දාපු කුණු රොඩු පුච්චලා ගිනිතිලා සුද්ධ කරන්න මාසයක් දෙකක් යන්නේ. සමහර විට පැයක් පැය භාගයකින් ඉදලක් අරගෙන අතු ගාලා ඔක්කොම රොඩු එකතු කරලා ගිනි කුරක් ගාලා පුච්චලා දානවා. ඒ වගේ සසර ගෙවා ගන්න පුළුවන් වෙන්නේ ඒ නිසායි. පැය ගානක් දරුවෝ ඇත්ත වෙලා ගෙවල් ඇත්ත වෙලා උට්ටු වෙලා මේක ඔක්කොම කළා පොඩ්ඩක් ඉඩ ලැබුණ ගම ඔක්කොම නිමිති ටික එක ගොන්නකට අහු වෙලා මට සත්‍ය පුද්ගලයෝ වගේ පෙවුනට ඒ හැම තැනකම තිබුණේ සය ධාතුවක් නේ කියලා පෙන්නනවා ටික. මෙහෙම කරනකොට ඔබ රස්සාවකටත් යයි දරුවන්ගේ දෙමව්පියන්ගේ යුතුයකම් ටිකක් කරයි ස්වාම පුරුතගේ බිරිඳගේ යුතුයකම් ටිකක් කරයි ඒකාන්තෙම ජීවිතයේ අවසානයේ ඔබ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නේ ජීවිතය සාර්ථකයි නිවන දකින්න වෙනවා. ඒ නිසා මේ කියපු විදිහට සීලය උපකාර කරගන්න චිත්ත සමතයට සමතය උපකාර කරගන්න මේ අරමුණු ටිකේ ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි කොමකටද උපකාර? චේතෝ විමුක්තිය. සීල සමාධි ප්‍රඥා විමුක්තිය. සීලය සමාධියට සමාධිය ප්‍රඥාවට මේ අරමුණු ටික ඇත්ත ඇති හැටි දකින්න. ඇත්ත ඇති හැටි දකින්න මොකටද? විමුක්තිය සඳහා. මේ ස්කන්ධ ටික ඇත්ත ඇති හැටි දකිනකොට මේ ස්කන්ධ ටික සත්‍යයක් පුද්ගලයක් කියලා පෙන්නපු හිතේ තියෙන ගතිය මිදෙනවා. හිත මිදෙනවා. ඒකට කියනවා චේතෝ විමුක්තිය. මේ පෙනෙන වස්තු වල වටිනාකම් තියනවා. හරි වටිනවා කියලා වටිනාකම් පෙන්නපු ගතිය කාම උපාදානේ කාම ආශ්‍රයෙන් හිත මිදෙනවා. වටිනාකමක් දැනෙන්නේ නැහැ මනස පැත්තේ. පඨවි වටිනාකමක් දැනෙන්නේ නැහැ. ආපෝ තේජෝ වායෝ වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒව සත්පුද්ගල කියලා පෙන්නපු ඒව වටිනවා කියලා පෙන්නපු මනසේ තියෙන gati ටික ගෙවෙන ටිකටයි ආශ්‍රයයෙන් හිත මිදෙනවා කෙලෙසුන්ගෙන් හිත මිදෙනවා කියලා පෙන්වන්නේ. චේතෝ විමුක්තිය කොමකටද? නිවනට. මේ ටික ගෙවුණු දවසට ගෙවා ගන්න මොකටද? ලෙඩ වෙන තමා ලෙඩ වෙන්නේ හිටපු ආත්ම භාවයෙන් මිදෙන්න. තමා මහලු වෙන්නේ හිටපු පැවැත්මෙන් මිදෙන්න. තමා මරණයටපත් වෙන්නේ හිටපු පැවැත්මෙන් මිදෙන්න. මේ කෙලෙසුන්ගෙන් මිදුණු ගමම්ම ලෙඩවීමෙන් තමන්ව මහලු වීමෙන් තමන්ව මරණයෙන් තමන්ව පණවන්න බැරි තැනකට ඇවිල්ලා ජරා මරණය තමන්ගේ ජීවිතේ පෙනෙන්නේ නැහැ තමන්ට. අද ජරා මරණ තමන්ගේ ජීවිතේ පෙනෙනවා. ජරා මරණ තමන් එක්ක ඉන්නවා. තමන් ජරා මරණ එක්ක ඉන්න බව පෙනේ. එදාට මෙහෙම බලලා හිතෙන් සංකල්පයක් නෙමෙයි අජරාමර බව ස්පර්ශ කරමින්මයි ඉන්නේ. මෙහෙම ඉන්න මේ තමන් එක්ක ජරා මරණ නැහැ. මේ කය අනුන්ගේ දෙයක් වෙලා ලෝකේ දෙයක් වෙලා
එයා කියන එක වචනයක් තියෙයි. සීති බුතෝස්මි නිබ්බුතෝ මම නියුනේ වෙමි සිසිල්ලුයේ වෙමි කියන වචනය කියන්න තියෙනවා මිසකේ මනසට ඒට හැදයක් කියන්න නැහැ. ගිනිගත් ලෝකයක් ඇතුලේ නිවිලා සිසිල් වෙච්ච ජීවිතයක් හදාගෙන මේ ජීවිතයේම නිවි සැනසෙන්න ඔබට මේ දේශනාව හේතු පාරමිතාවක්ම වේවා කියලා සිසුන කරනවා. අද දවසේදී ගෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් පිහිට තැන් පිළිසරණ තැන් කරගෙන ආරක්ෂා තැන් කරගෙන අනේ තුනුරුවන්ගේ පිහිටෙන් සරණෙන් ජරා මරණ සංඛ්‍යාත සසරෙන් මිදී ගන්නට ඕනේ කියන කලන සිත් ඇතුව මෙතෙන්ට ඇවිල්ලා ඊට අවශ්‍ය ධර්ම උපදේශයකට සවන් දීලා ඕගොල්ලෝ මහ විශාල කුසලයක් සිද්ධ කළා. ඒ වගේම ඕගොල්ලන්ට ජරා මරණ දුකින් මිදෙන මාවත කියලා දීලා මටත් පින් සිද්ධ කරගන්න පුළුවන් වුණා. අපි දෙගොල්ලෝම එකතු වෙලා බොහෝ වටිනා කුසලයක් සිද්ධ කරගත්තා. මේ කුසලය අද මට සිද්ධ කරගන්නත් බෑ. ඔය කුසලයේ ඕගොල්ලන්ට අද සිද්ධ කරගන්නත් හම්බෙන්නේ ගෞරවනීය මහා සංඝරත්නය නැත්තම්. පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ වේවා. කරන්න කින ශාසන මාමක කටයුතු දියුණු කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් කවුරුත් සාදු නාදයෙන් ගෞරවනීය මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපි සියලු දෙනා විසින්ම සිද්ධ කළා වූ සියලුම කුසල ධර්මයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ විහාරස්ථානට අධිග්‍රහිත උත් ඒ වගේම මේ පින්වතුන්ගේ ගෙවල් දොර රැකිසක්හා දිස්ථානට අධිග්‍රහිත උත් ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේශුරු වඩා වර්ධනය කරගනිමින් දෙවියන් පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි නිබදව ලබා දෙත්වා. දෙවියන් පතන බෝධිකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං. ඒ වගේම මේ මේ පන්සල් විහාරස්ථානයන් පූජා කරලා ඒ වගේම මේ පන්සල් විහාරස්ථාන හදන්න රකින්න ආරක්ෂා කරන ජීවිතය වියදම් කළා. මේ ස්ථානය මේ තත්ත්වයට ගේන්න කැප කරලා ඕගොල්ලන්ට අද මේ අවස්ථාව ලබලා දීලා නමුත් තමන්ගේ ජීවිතේ තමන්ට අහිමි වෙච්ච සත්පුරුෂෝත්තමය ඇති මේ ස්ථානයන් දියුණු කරන්නට කටයුතු කළ අපවත් වී වදාළා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සිටිනගේ ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මේ ස්ථානයන් පූජා කළා වූ පින්වතුන් ඇතුළු මේ ස්ථානයන් මේතන දක්වා මහදණ්ඩ මහන්සි වෙලා කලුරිය කළා වූ සියලු දායකවරුත් මේ මොහොතදී සිහිපත් කරනවා. ඒකම මේ පින්වතුන්ගේ මියගිය සියලු ඥාතින්ද සිහිපත් කරගන්න. ඔබ අප සියලු දෙනාම සිද්ධ කරගත්තා සියලුම කුසල ධර්මයන් ශාසන ඥාතිත්වයෙන් ශාසනයට උපකාර කළා වූ සියලු දෙනාටත් ගිහි ඥාතිත්වයේ ධර්ම සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ අය දුකක සිටින දුකෙන් අත මිදී සපවත් භාගයටපත් වීම උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපි ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ සියලු දෙනාටම
පින් අනුමෝදන් වූ දෙවියන්ගේ දේව ආශිර්වාදයෙන් තුන්වන් සතු අනන්ත ගුණ බලයෙන් මේ පුණ්‍ය ශක්තියක බලයෙන් මේ සෑම දිනාගෙම මෙලොව ජීවිතවලට ඇතිවන්නා වූ ලෙඩ දුක් කරදර බාධක අපලෝපද්දර දුර වේවා කරන කෙන යහපත් අදහස් සියල්ල සමුද වේවා. ඒ වගේම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහට නිවි සැනසී පැමිණ වැඩවදාලා වූ ජාතියක් නැති ජරාවක් නැති ව්‍යාධියක් නැති මරණයක් නැති සදාකාලික සැප ඇති සාන්ත සුඛ උතුම් අජරාමර නිවන මේ ජීවිතයේදීම ඔබ සන්තක කරගන්නට මේ දේශනාව මේ කුසලය හේතු පරිශ්‍රයම වේවා කියලා සිතනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ඕම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතු